හරි හැමෝටම ආරිකුවන් මේ සලාම් කියන්නේ මාව ඇහෙනවද කියලා. ඔයාලට මාව ඇහෙනවද? ඇහෙනවනේ. හරි. එහෙනම් අපි අද කතා කරමු මේ විදිහට. හරි. අද අපි කතා කරන්න යන්නේ emergency hypertension කියන කොටස. මම මේ වෙනකොට ඔයාලා මෙතන ඉන්නවා මම හිතන්නේ මේ ක්ලාස් එකේ කට්ටියත් අද ඉන්න ඕන. වැඩි දෙනෙක් නම් තාම එකතු වෙලා නැහැ මේ කට්ටියනේ. හරි. කමන්නේ. මම අද කතා කරන්නේ emergency hypertension. ඔයාලා දන්නවා මේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ දෙවෙනි කොටස යන්නේ. පළවෙනි කොටස අපි hypertension කියන කතාව කරා. නේද? ඉතින් අධිරුධිර පීඩනය. අද කතා කරන්න යන්නේ අපි emergency hypertension කියන අවස්ථාව. මේක උඩට අහගන්න. ඔයාලට මම කලිනුත් කිව්වා මෙහෙම දෙයක්. හරි? කොහොමද යද්ද? මේ බලන්න. සාමාන්‍ය බ්ලඩ් ප්‍රෙෂර් එක අපි රීඩින්ග්ස් දෙකකින් ගන්නවා. මොනවද රීඩින්ග්ස් දෙක? එකක් තමයි heart එක සංකෝචනය වෙනකොට රුධිර වාහිනිය පිටි මත ඇති කරන පීඩනය. ඒකට අපි කිව්වා මොකද්ද? systolic pressure එක කියලා. ඒක තමයි වැඩි නේද? වැඩි අගයක් ගන්න ඒක. ඊට පස්සේ heart එක ඉහිල් වෙනකොට, dilate වෙනකොට, හරි? රුධිර වාහිනිය මත ඇති කරන පීඩනය. ඒකට කිව්වා අපි diastolic pressure එක කියලා. හරිනේ? ඕක සාමාන්‍ය මිනිස්සෙක්ගේ අපි කොහොමද කිව්වේ? කොහොමද කියලා කිව්වේ? මෙහෙමද කිව්වේ? නැත්නම් අනිත් අතට. කට්ටිය කතා කරන්න ඕනි. කතා කරන්න බෑ. මට බලන්න ඕනේ මේක මතකද නැද්ද කියලා. කොහොමද කියුවේ අපි? diastolic pressure එක කොහොමද? systolic pressure එක කොහොමද? සාමාන්‍ය කෙනෙක්ගේ මෙහෙමද? මෙහෙමද? the alpha blockers full action and indication. අද දෙකක් දාලා දෙන්න මට එන්න action and indication විතරයි කරේ. මගේ මතකෙ විදිහට ඔක්කොම කරා. අද වීඩියෝ එක මම දාලා තියෙනවා. නේද? හරි. එහෙම අඩුවක් තියෙනවා මම ඒක කරන්නම්. මගේ මතකයේ සම්පූර්ණ කරා වගේ මතකයක් තියෙනවා. කමන්න අද මේ පාඩම ඉවර කරමු. මොකද මම ප්ලෑන් කරේ පාස් දෙකම හින්දා යන්න මේක කරමු. හරි? අද උදේ ක්ලාස් එකේ කට්ටියගේ එහෙම මොනවා හරි අඩුවක් වෙලා තියෙනවා නම් මම එඩිට් කරන්න. මගේ මතකේ නම් මම කරා වගේ කමන්නේ. හරි? අද මේ පාඩම කරලා ඉවර කරමු. ඔයාලගේ අඩුපාඩු ටික සාමාන්‍ය විදිහට කරමු. හරි? කියන්නකෝ එහෙනම් මට systolic blood pressure එක කීයද? systolic blood pressure එක කීයද? diastolic blood pressure එක කීයද? ඒක කිව්වා. මට කියන්න ඔයාලා මේක ලියපු විදිය හරිද? කොයි ක්‍රමයේද හරි? දැන් ඉතින් මම එක එක්කිනා නම් කරලා අහන්න කලින් කියන්නේ. එක මේක නේද? මොනවද ඒක කියන්නේ මම? ඒකද? mercury millimeter ඉන්නේ. mercury millimeter, mercury millimeter. right. එහෙනම් මතක තියාගන්න සාමාන්‍ය කෙනෙක්ගේ blood pressure එක මේක නම. හරි? හරි? ඕක නම. මේ මොකද්ද? systolic blood pressure. heart එක සංකෝචනය වෙනකොට ඇති වෙන pressure එක. මේ මොකද්ද? heart එක ඉහිල් වෙනකොට ඇති කරන pressure එක. right. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? මොකද්ද මේ emergency condition එක කියන්නේ? emergency condition එකකදී මොකද්ද වෙන්නේ? මේක සාමාන්‍ය අවස්ථාව නම් මේකෙන් එහා යනකොට අපි කිව්වා ඒකට අධිරුධිර පීඩනය. hypertension කියලා කිව්වා. හරි? අධිරුධිර පීඩනය. ඒ වගේම hypertension එකේ ඊළඟ අවස්ථාව emergency අවස්ථාව. ඉක්මනින්ම blood pressure එක අඩු කරේ නැත්නම් මොනවා වෙනවද? අපේ internal organ damage වෙන්න පටන් ගන්නවා.
ඇහැට බලපෑම ඇති වෙනවා, බ්‍රේන් ටිෂුස් වලට බලපෑම වෙනවා, heart එකේ පටක වලට බලපෑම ඇති වෙනවා, kidney එකට බලපෑම ඇති වෙනවා, හැම තැනටම බලපෑම ඇති වෙනවා. මොකකින්ද? අධික රුධිර පීඩනය නිසා. හරි? මේ පීඩනය කොච්චරක් විතර යනවද? මේ බලන්න. මේක 210ක් විතර. මේක 130ක් විතර. වෙනවා. ඔන්න ඔය අවස්ථාව ඉතාම දරුණුයි. හරි? ඉතා දරුණුයි. මේ වෙලාවේදී අපි මොකද කරන්න ඕනේ? රුධිර පීඩනය බස්සන්න ඕනේ ඉක්මනින්ම. ඉක්මනින්ම රුධිර පීඩනය බස්සුවේ නැත්නම් අපේ internal organ become damaged. හරි? damage වෙනවා. ඒ නිසා ඔයාලා මතක තියාගන්න මේක කරනකොට එක පාට රුධිර පීඩනය දක්ෂ ගාලා වටන්නේ නැහැ. නැත්නම් මොකද වෙන්නේ? ඒ damage වෙනවා. හරි? අනිවාර්යයෙන්ම පළවෙනි පැය ඇතුළත 125 නම් 50 දක්වා ප්‍රමාණයක් විතරයි අඩු කරන්නේ. හරිනේ? එක පාට අඩු කරන්නේ එහෙම අඩු කරොත් ඒ ඩැමේජ්. හරි? පළවෙනි පැය ඇතුළත අපි කරන්නේ මොකද්ද? 125 නම් 50 දක්වා ප්‍රමාණයක් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරනවා. උදාහරණයක් හිතන්න 200 තියෙනවා නම් සිස්ටෝලික් ප්‍රෙෂර් එක. අපි ඔගෙන් 125ක් කියන්නේ කීයද? පළවෙනි පැය ඉවර වෙද්දී 150වත් කරන්න ඕනේ. හරි? ඊළඟ පැයයක්දී 100වත් කරන්න ඕනේ. ඒ වගේ ගානකට ගේන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. right. ඔයාලට මතක ඇති මේ මොකක් කරන්න උනා? හරි මේ මොකක් කරන්න උනා? වේගයෙන් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරන්න පුළුවන් ඩ්‍රග් කාණ්ඩයක් මම කියලා දුන්නා. හයිපර්ටෙන්ෂන් පාඩමේදී. හයිපර්ටෙන්ෂන් පාඩමේදී මම කිව්වා ඩ්‍රග් කාණ්ඩ 9ක්. මොනවද? 1 බීටා බ්ලොකර්, 2 මොනවද? ඩයුරටික්, 3 කැල්සියම් චැනල් බ්ලොකර්, 4 ACE inhibitor, 5 angiotensin receptor 2 blocker, 6 alpha blocker, 7 centrally acting drug, 8 මොකක්ද? 8 අපි කිව්වා direct acting vasodilator, 9 renin antagonist. හරි? ඕකෙන් direct acting vasodilator කතා කරොත් ෂණිකව රුධිර වාහිනී වල තියෙන සිනුදු පේශී මේ රුධිර වාහිනිය නම් මෙහෙම වෙලා තියෙනවා මේ අභ්‍යන්තරේ කුහරය නම් මේ තියෙන සිනුදු පේශී නම් මෙයා කෙලින්ම මොනවා බවටපත් කරනවද මේ විදිහට සිනුදු පේශී ඉහිල් කරලා රුධිර තැපීම වැඩි කරන්න පුළුවන් මොනවා කරනද directly acting smooth muscle relaxer. හරි සිනුදු පේශී රිලැක්ස් කරන ඖෂධ අපිට පාවිච්චි කරන්න පුළුවන්. කෙලින්ම සිනුදු පේශී රිලැක්ස් කරන ඖෂධ. හරිනේ? ඒවට උදාහරණයක් මම කිව්වා. ඩයසොක්සයිඩ් නේද? සෝඩියම් නයිට්‍රොක්සයිඩ්. හරි? ඔය වගේ ඖෂධ මම කිව්වා. රයිට්. එහෙනම් මේ ඉමර්ජන්සි අවස්ථාවකදී අපි පාවිච්චි කරන්න ඕනි ඩ්‍රග්ස් මොනවද? වේගයෙන් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කළ හැකි direct acting smooth muscle නැත්නම් vasodilators තමයි පාවිච්චි කරන්නේ. හරි? වේගයෙන් අඩු කරන්න. අනිත් බෙහෙත් වල පුළුවන් මෙහෙම වේගයෙන් අඩු කරන්න බීටා බ්ලොකර්ස් වල පුළුවන්. බෑ. ඒවා බෑ. හරි? වේගයෙන් අඩු කරන්න නැත්නම් මොකද වෙන්නේ? හිමීට අඩු කරන්න ගියොත් එහෙම අපේ ඉන්ටර්නල් ඕගන් ඩැමේජ් වෙලා ඉවරයි. ඒ නිසා අපි වේගයෙන් අඩු කරන්න ඕනේ. හරි? ඒකත් පාලනයකින් යුතුවයි අඩු කරන්න ඕනේ. එහෙනම් අපි බලමු මොකද්ද emergency hypertension කියන්නේ. Emergency hypertension කියන්නේ is a medical condition with diastolic blood pressure over 210 and diastolic blood pressure over 130 and 210 systolic blood pressure. හරිද? systolic එක 210යි diastolic එක 130යි. හරි? ඔන්න ඔය අවස්ථාවේදී අපේ ඉන්ටර්නල් ඕගන් වලට ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. ටක් ගාලා බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරන්න ඕනේ. හරි? මේක මෙඩිකල් ඉමර්ජන්සි කන්ඩිෂන් එකක්. අඩු කරන්න අපිට බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා. ඒ බෙහෙත් මොනවද ඕනේ? ඉක්මනින් ක්‍රියාත්මක වෙන ඒවා වෙන්න ඕනේ. ඒ තමයි direct acting vasodilator. හරි? direct acting vasodilator. මොනවද මේ direct acting vasodilator? අපි පාවිච්චි කරනවා direct acting vasodilator විදිහට නයිට්‍රේට් පාවිච්චි කරන්න පුළුවන්. හරි?
සෝඩියම් නයිට්‍රොක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. හරි. තව ඇල්ෆා සහ බීටා බ්ලොකර්ස් විදිහට දෙකම ක්‍රියාත්මක වෙන ඖෂධයක් තියෙනවා ලැබිටලෝල් කියලා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඩිරෙක්ට් ඇක්ටිං වාසෝඩයිලේට් එකක් ඩයසොක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සලාම බලමු අපි ඉමර්ජන්සි හයිපර්ටෙන්ෂන් කියන්නේ කොහොමද ලෝකේ වෙනත් රටවල. හරි. රයිට්. ඔන්න මම ඔයාලට පොඩි විෂුවල් එකක් පෙන්වන්න යන්නේ. මේක පේනවද නැද්ද කියලා ඉස්සලාම මට කියලා ඉන්න. පෙනේද? පෙනේද කියලා නායකද කියලා අහන්නේ. මේක පේනවද? පේනවද නැද්ද? පේනවා සර්. පේනවා නේ? රයිට්. එහෙනම් අපි බලමු emergency hypertension. Emergency hypertension versus severe hypertension. මේ comparison එකක් කරන්නේ emergency hypertension එකයි severe hypertension උයි අතර. හරි? severe කිව්වේ මම අර කියපු අවස්ථාව නේද? 120යි 80යි නේද? ඉන්නේ මේ අවස්ථාවට එහා. හරි? emergency කිව්වේ අපේ රටේ නම් සාමාන්‍යයෙන් අපි කියන්නේ 130යි 210යි. එහා. හරි? දැන් බලමු අපි මොකද්ද මේ hypertensive emergency. Emergency hypertension occurs when diastolic pressure is equal to or more than 110 millimeters මෙයාලා mercury. කියන්නේ 110යි කියලා. නෑ අපි ගන්නේ 130යි කියලා. හරි? right. Or systolic pressure is equal to or more than 180. මෙයාලා කියන්නේ 180 කියලා. අපි කියන්නේ 200 කියයි කියලා. 10යි කියලා. හේතුව අපේ රටවල් වල ටිකක් සාමාන්‍ය බ්ලඩ් ප්‍රෙෂර් එකත් සාමාන්‍යයෙන් වැඩි. හරි? මේ රටවල් වල. right. Millimeters mercury. To be labeled emergency hypertension, it should be associated with signs or symptoms of end organ damage, such as cathal edema, retinal hemorrhage, acute coronary syndrome, acute pulmonary edema, or hypertensive encephalopathy. right. මොකද කියන්නේ? emergency hypertension එකක් ආපුවාම internal organ damage එකක් වෙනවා. acute ඒ කියේ මොකද්ද? ක්ෂණිකව. chronic කිව්වේ long term දිගු කාලිනව. acutely මෙන්න මේවා වෙන්න පුළුවන්. මොනවද වෙන්නේ? papillary edema. එහෙම නැත්නම් retinal hemorrhage අපේ ඇසට blood supply කරන artery එක රුධිර වාහිනිය මොනවා වෙනවද? පුපුරලා මොනවා වෙන්න පුළුවන්ද? රුධිර වාහනයක් වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ acute coronary syndrome මේ තියෙන්නේ coronary artery එක කිරීටක ධමනිය මොනවා වෙන්න පුළුවන්ද? සංකෝචනයලා රුධිර සැපයුම අඩු වෙන්න පුළුවන්. angina වගේ දේවල් එන්න පුළුවන්. හරි? ඊට පස්සේ acute pulmonary edema හරි? ක්ෂණිකව pulmonary circulation එක නැත්නම් පුප්පුසීය සංසරණය මොනවා වෙන්න පුළුවන්ද? ප්‍රදාහයෙන් ලක් වෙලා ඉදිමීමට ලක් වෙලා රුධිර සැපයුම අඩු වෙන්න පුළුවන්. හරි? pulmonary edema. ඊට පස්සේ hypertensive encephalopathy මම ඔයාලට ප්‍රති කියන වචනේ කියලා දුන්නා නේද? ප්‍රති retinopathy කිව්වහම ඇහි ලෙඩක්. හරි? නේද? hepatopathy කිව්වහම වකුගඩුවේ ලෙඩක් කියලා කිව්වා. හරි? nephropathy කිව්වහම කිඩ්නි එකේ ලෙඩක් කිව්වා. ජනාධිපති කිව්වහමත් මොකද්ද කියලා මම කිව්වා. ඒ වගේම encephalopathy කිව්වහම මොකද්ද? අපේ brain tissues වල එන ලෙඩක්. හරි? hypertension හින්දා encephalopathy එනවා. හරි? ඔන්න එහෙනම් මොනවද? අපේ emergency hypertension එකක් આવොත් විශේෂයෙන් මේ තැන් damage වෙන්න පටන් ගන්නවා. right? Emergency hypertension should be treated promptly and intravenously by any of the following drugs. මොකද කරන්න ඕනේ? මේ වගේ එකකට අපි ප්‍රතිකාර කරද්දී අපිට මොනවා කරන්න බැරිද? බොන බෙහෙත් දීුවට මේක අඩු කරගන්න බෑ. මොකද කර යුත්තේ? අනිවාර්යයෙන්ම මොනවද පාවිච්චි කරන්න ඕනේ? intravenous අපි රුධිර වාහිනියක් ඇතුළට දෙන IV එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. හරි? Sodium nitroprusside, sodium nitroprusside, labetalol, labetalol, glycerol trinitrate, or hydralazine. hydrolazine මොනවද ඩ්‍රග්ස් ටික?
sodium nitrophosphatide, labetalol, GTN, hydralazine. ඔන්න ඔය ඩ්‍රග්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. right. ඕක තමයි මොකද්ද? Blood pressure should be under control within 2 hours. බලන්න blood pressure එක පැය දෙකක් ඇතුළත control කළ යුතුයි. හරි? Be careful. Rapid decline in blood pressure can result in significant reduction of organ perfusion. මොකද කියන්නේ? වේගයෙන් blood pressure එක අඩු කරොත් මොකද වෙන්නේ? organ වලට damage වෙන්න පුළුවන්. Which leads to serious conditions such as cerebral infarction, renal impairment, myocardial ischemia, or blindness. මොකද කියන්නේ? වේගයෙන් blood pressure එක අඩු කරපුවාම මොකද වෙන්නේ? අපේ brain tissues මැරෙන්න පුළුවන්. infarction. බලන්න දන්නවා infarction කියන්නේ මොකද්ද? MI එකක් වෙනවා කියලා කියන්නේ මොකද්ද? MI මහයිලු පල්ලමද? නෑ නෑ. myocardial infarction. myocardium එකේ පටක මැරෙන්න පුළුවන්. infarction කියන්නේ මැරෙනවා කියන එක. cerebral infarction කියන්නේ මොකක්ද එහෙනම්? එළිම කියන්න පුළුවන් brain tissues මැරෙන්න පුළුවන්. renal impairment වකුගඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. myocardial ischemia කියන්නේ lack of blood supply. රුධිර සැපයුම අඩුවීම. myocardial ischemia කියන්නේ අපේ heart එකේ තියෙන ස්තර තුනක්. myocardium, endocardium, pericardium. ඕකේ myocardium එකට blood supply එක අඩුවීම හින්දා ප්‍රශ්න වෙන්න පුළුවන්. or blindness ඇස් අන්ධ වෙන්න පුළුවන්. හරි නේද? ඌව වෙන්න පුළුවන් වේගයෙන් blood pressure එක අඩු කරා. Therefore, systolic blood pressure should not be reduced by more than 25% of its highest value. විනාඩි 10කින් ඩිස්කනෙක්ට් වෙනවලු. right. බලන්න systolic blood pressure එකකින්ද වැඩිම වැලියු එකෙන් 125කට වඩා වැඩි අඩු කරන්න හොඳ නැහැ එකපාරට. හරිද? right. And Diastolic blood diastolic pressure pressure should not be reduced to lower than 110 to 100 millimeters mercury within the first hours. පළවෙනි පැය ඇතුළත මොකද කියන්නේ? diastolic blood pressure එක 110කට වඩා අඩු කරන්න හොඳ නැහැ කියලා කියනවා. Like emergency hypertension, severe මේක hypertension severe occurs. hypertension. මේක ඔයාලට දැන් මම කියන්නේ ඔක වැඩක් නැහැ. ඔයාලට අවශ්‍ය දේ මම කිව්වා. දැන් අපි යන්නේ එහෙනම් මොකටද? emergency hypertension. දැන් ඔයාලා මොකක්ද කියලා දන්නවා. හරි? අපි පොඩි නෝට් එකක් දාගමු මේකෙදි. දාගන්න emergency hypertension. ඒකල ලියාගමු අපි චූටි නෝට් එකක්. හරි? එයාට දාගන්න is a rare but life threatening condition. මොකද්ද කලාතුරකින් එන්න පුළුවන් හැබැයි ජීවිත අවදානමක් තියෙනවා. is a rare but life threatening condition. මේක rare ඒ වගේම ජීවිත අවදානමක් තියෙන තත්ත්වයක්. අර පේන්නේ නැහැ නේද ඒක? දැන් චුට්ටක් කියන්න මට ක්ලියර්ද කියලා. බෝඩ් එක ක්ලියර්ද? ක්ලියර්ද බෝඩ් එක? පේනවද? ඔව් සර්. right. ඊට පස්සේ තනුවක් දාලා ලියා ගන්න මේ විදියට. මොකද්ද? Diastolic blood pressure is either over 150 or 130. Diastolic blood pressure VP is over 150 mercury millimeter and systolic blood pressure over 210
mercury millimeter over 210 mercury millimeter is the emergency condition මේක තමයි emergency අවස්ථාව. මොකද කරන්න ඕනේ? වේගයෙන් blood pressure එක අඩු කරන්න ඕනේ. හරි? it needs rapid reduction of blood pressure ඊළඟට දාගන්න. එහෙම කරේ නැත්නම් if not it will damage internal organ අපි example දාගමු මොනවද මේ internal organ කියලා. මොනවද? brain tissues brain එකට damage වෙන්න පුළුවන්. හරි? retina එකට විශේෂයෙන් eye හරි retina eye කොහෙද? eye අපේ heart එකට නැත්නම් myocardium එකට myocardium ETC දාන්නේ damage වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපි කියන්න ඕනි මොකද්ද therapeutic goal එක අපි කරන්න ඕනි දේ මොකද්ද? right දාගමු මේ විදිහට therapeutic goal සමදායන therapeutic goal is rapid reduction of blood pressure within first 2 hours. පළවෙනි පැය දෙක ඇතුළත. හරි? ඒත් එක්ක මොකද කියන්න ඕනේ? පළවෙනි පැය දෙක ඇතුළත අඩු කරනවා තමයි වේගෙන්. හැබැයි ඒක මොකක්ද? පාලනයකින් යුතුව කරනවා. with controlled manner. එතකොට ඔයාලා දැනගෙන ඉන්නවනේ කොහොමද කන්ට්‍රෝල් කරන්නේ කියන එක. කොහොමද කරන්නේ? කරන්නේ මෙහෙමයි. මුළු වැඩිම අගයෙන් 125කට වඩා පළවෙනි පැය ඇතුළත අඩු කරන්න හොඳ නැහැ. ඕවා එක්සෑම් එකේ යන්නේ නැහැ. nice to know. හරි? ඔයාලා දැනන් සිටිය යුතුයි. වෙනකට හොඳයි. must know නෙමෙයි හැබැයි nice to know. හරි? ඒක දැනගෙන ඉන්නවනේ කවුද? මෙඩිකල් ස්ටුඩන්ට් නම් දැනගෙන ඉන්නවා. පළවෙනි පැය ඇතුළත 125කට වඩා වැඩි වෙන්න බෑ. ඒක මෙඩිකල් ස්ටුඩන්ට්ගේ අතේ තියෙන එක. හරි? ඔයාලගෙන් වහන්නේ නැහැ. ඔයාලා දැනගෙන ඉන්නවා මේක මොකද්ද මේ කන්ඩිෂන් එක? මොකද්ද මේකට කරන්න ඕනේ? මොනවද දෙයක්? මොනවද ඒවට සයිඩ් ඉෆෙක්ට්? හරිනේ? right. එහෙනම් අපි විනාඩි 3කින් ඩිස්කනෙක්ට් වෙනවා. ඩිස්කනෙක්ට් වෙච්ච ගමන් ආපහු කනෙක්ට් කරගන්න. වෙලාව හරි වටිනවා එකයි. හරි? හරිනේ? right. අපි මේකට දෙන ට්‍රීට්මන්ට්. හරි? ට්‍රීට්මන්ට් ප්‍රතිකාර මොනවද ට්‍රීට්මන්ට්? දැන් අපේ කට්ටිය දන්නවා නේද? දෙන්නම්කෝ ඇටි හැදෙන්න කියලා නේ කියන්න බලන්න. මොනවද ප්‍රතිකාර? අපේ දෙන්න පුළුවන් direct acting vasodilator එකක්. මොකක්ද ඒ? මේක IV අනිවාර්යෙන් දෙන්න ඕනේ නේද?
oral දීලා හරියන්නේ මොනවද IV sodium nitroprusside හරි sodium nitroprusside IV glyceryl trinitrate and GTN උදාහරණයක් GTN injection එක and IV labetalol IV diazoxide දාගන්න treatment මොනවද no oral oral නෙමෙයි IV sodium nitroprusside glyceryl trinitrate labetalol diazoxide විනාඩියකින් ඩිස්කනෙක්ට් වෙනවලු ආපහු කනෙක්ට් කරගන්න හරිද එහෙනම් බලාගන්න වැඩි ඔයාලට පැහැදිලිව පේනවද මෙතන මේ පළවෙනි ඩ්‍රග්ස් දෙකේ එක සමාන නම් දෙකක් ඔය තියෙනව නේද මේ බලන්න නයිට්‍රෝ හරි නයිට්‍රෝ කතාවක් තියෙනව නේද NO හරි NO මේ නයිට්‍රෝ වැදගත් වෙනවා මොකටද මේ නයිට්‍රෝ වැදගත් වෙනවා අපේ රුධිර වාහිනී වල තියෙන සිනිඳු පේශි ඉහිල් කරලා බ්ලඩ් සප්ලයි එක වැඩි කරන්න. ඒක මම කියලා දෙන්නම් දැන් ඩිස්කනෙක්ට් වුණාට පස්සේ. හරිද? right. අපි දාගමු එහෙනම් ඩ්‍රග්ස් ටික දාගෙන ඉවරලා හරි. හරි ආපහු කියන්න මම අහනවද කියලා පොඩ්ඩක්. මම අහනවද? කවුරුහරි කියන්නේ ඇහෙනවනේ right හරි right මේ අහගන්න හොඳට මේ කතාව හරිය වැදගත් නයිට්‍රෝ කාණ්ඩ තමයි සිනිඳු පේශි ඉහිල් කරලා රුධිර වාහිනී ඉහිල් කිරීමේ හැකියාව තියෙනවා මේ බලන්න මෙහෙම ඉන්න රුධිර වාහිනිය හරි මේ බවට පරිවර්තනය කරන්න මොනවද මේ තියෙන්නේ සිනිඳු පේශි මේ සිනිඳු පේශි රිලැක්ස් කරවන්න කෙලින්ම හැකියාව තියෙනවා කාටද නයිට්‍රෝ කාණ්ඩ වලට මේ නයිට්‍රෝ කාණ්ඩ සිනිඳු පේශි මත ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ විදිහට රිලැක්ස් වෙනවා එයා ඉහිල් වෙනවා එහෙම ඉහිල් වුණාම මොකද වෙන්නේ එයා ඉහිල් වුණාම එහෙම දෙයක් වෙනවා වැඩිපුර රුධිරය ගෙනියන්න පුළුවන් ප්‍රෙෂර් එක අඩු වෙනවා බලන්න බ්ලඩ් ප්‍රෙෂර් එක මෙතනදී අඩු වෙනවා දැන් අපි ඉන්නේ ඉමර්ජන්සි හයිපර්ටෙන්සිව් කන්ඩිෂන් එකක බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා හරිනේ GTN වලින් නයිට්‍රෝප්‍රොසයිඩ් වලින් NO කාණ්ඩේ හිම මොකද වෙන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එක වේගෙන් අඩු කරන්න තවත් එක අවස්ථාවකදී ඔයාලා අහලා ඇති මෙහෙම එකක් මෙන්න මෙහෙම ඩ්‍රග් එකක් අහලා තියෙනවා බලන්න සිල් ඩෙනිටිව් අහලා තියෙනවද මේක සමහරවිට අහලා නැතුව ඇති මේක අහලා ඇති සිලග්‍රා අහලා තියෙනවද සිලග්‍රා කියන්නේ මොකද්ද? සිල්දෙනිටිව්ම තමයි. සිලග්‍රා කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එක. සිල්දෙනිටිව් කියන එක මොකද්ද? ජෙනරික් නේම් එක. ඖෂධීය නම. තව තියෙනවා නම් ටැඩෙනෆිල්. හරි? මේ මොනවද තමයි? මේවා අපි පාවිච්චි කරන්නේ මොකටද? විශේෂයෙන් මේක ඉන්ඩිකේෂන් දෙකක් තියෙනවා. පළවෙනි ඉන්ඩිකේෂන් එක තමයි ischemic heart diseases blood supply එක අඩු වෙන heart diseases කියන කට්ටිය. ආය විශේෂයෙන් පිළිමි කට්ටියට විශේෂයෙන් හැදෙන එකක් තමයි erectile dysfunction.
හරි erectile dysfunction කියන්නේ මොකද්ද? erectile dysfunction පීනි කට්ටියගේ පීනිස් එක හරි ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැහැ. එහෙම ලෙඩ තියෙන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට කියනවා අපි erectile dysfunction කියලා. ලිංගික ක්‍රියාකාරීත්වය කියන එක පොඩක් ගැටලු සහිතයි. හරි මේ ලෙඩේ මේ වෙලාවට වෙන්න එපා වල කට්ටිය හරි මේ විශේෂත්වය තමයි වාට මේ reproductive system එක ගැන ඉගෙන ගන්න ඊට වඩා දේවල් ඉගෙන ගන්න වෙනවා. එතකොට ගොඩක් දේවල් සාදර ගන්න පුළුවන්. ඉවසා ඉන්න හරි. දැන් මම කියනවා මේ erectile dysfunction එක මොකක්ද හේතුව? මේක වෙන්න හේතුව තමයි ඒ පීනිස් එකේ තියෙන blood supply එක අඩු වීම. හරි අඩු වෙනවා. blood supply එක අඩු වෙන ඕනම muscle එක ක්‍රියාකාරීත්වය මොකද? අඩු වෙනවා. ඉතින් පීනිස් එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. එහෙම සැපෙවම අඩු වෙනවා. අපි මොකද්ද කරන්නේ? මෙහෙම තියෙන කෙනෙක්ට උදේ සැපෙවම වැඩි කරන්න ඕනේ. උදේ සැපෙවම වැඩි කරන්න නම් මෙහෙම ඉන්නේ දැන් මේ අවස්ථාවේදී මෙයා මේ බවට පරිවර්තනය කරන්න. මෙයා මේ බවට පරිවර්තනය කරන්න නම් ඒ අදාළ තැන උදේ සැපෙවම වැඩි කළ යුතුයි. වැඩි කරන්නේ කොහොමද? නයිට්‍රේට් එකක් දෙනවා. එහෙම එකක් තමයි මේ සිල්වර් සිලග්‍රා පැගිනපි මේ වුණාද මේ රුධිර වාහිනී හිල් කරන්න පුළුවන් නයිට්‍රේට් කාණ්ඩ තියෙනවා. නයිට්‍රෝ කාණ්ඩෙට පුළුවන් රුධිර වාහිනිය හිල් කරන්න. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද? patient on GTN ගන්න patient කෙනෙක් ඔයාලගේ ෆාමසිය දැවිලා ඉල්ලනවා සිල්වර් එකක් දෙන්න. සිල්වර් එකක් මිලියන් 50යි. හරි සිල්වර් එකක් දෙන්න ඕනේ. ඒ සිල්වර් එකක් දෙන්න. එතකොට ඔයාලා ලැජ්ජා වෙන්න එපා. මේක ගන්න මොකටද කියලා ඔයාලා දැන් ගන්න. මොකටද? erectile dysfunction. තව සමහර ක්ලිනික් වල කාඩියෝ ක්ලිනික් වල මේක ලියනවා. ඇයි ඒ? එයාට ස්කිනි කාඩ් ඩිසීසස් තියෙනවා. ඉතරසත්වම අඩු වීම හින්දා එන හાર્ට් ඩිසීසස් තියෙනවා. හරි? ඒ වගේම සමහර අය මේ erectile dysfunction වලට ගන්නවා. එතකොට මොකද කියන්නේ? ඔයාලා පිළිදෙන පිළ දෙන්න කලින් මොකක්ද අහන්න ඕනේ දැන්? Are you already on GTN or any nitrate? ඔයා දැනටමත් nitrate එකක් හරි GTN හරි පාවිච්චි කරනවද? ඔව් කියොත් උත්තරේ මොකක්ද දෙන්න ඕනද? sildenafil don't use. sildenafil use කරන්න එපා. ඇයි ඒ? GTN වලින් ඒ nitrate වලින් රුධිර වාහිනී හිල් කරනවා. හරි මේකත් දීලා තවත් හිල් වෙනවා. මොනවා වෙයිද? හිල් වෙන එක ඩබල් වෙනවනේ. මොනවා වෙයිද? erectile dysfunction නම් හොඳ වෙයි. මොනවා වෙයිද? ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙලා මනුස්ස එතනම අඩි 8ක් යටට යන්න වැඩ වෙන්න පුළුවන්. හරි ඒ නිසා ඔයාලා මතක තියාගන්න patient කෙනෙක් කවුරුහරි ඉන්නවා නම් sildenafil ඔයාලා ලැජ්ජනතු කෙනෙක්ව ප්‍රශ්න අහන්න ඉඳාගෙන හරි ඔයා දැනටමත් නයිට්‍රේට් එකක් මත නයිට්‍රේට් එකක් ගන්නවද කියලා අහන්න. උදාහරණ කියන්න GTN ගන්නවද කියලා අහන්න. ගන්නවා කිව්වොත් එයාට පැහැදිලි කරලා කියන්න මොකද්ද? GTN මේකයි දෙක එකට ගන්න හොඳ නැහැ. Do not use GTN and sildenafil concomitantly. right? ඇයි කියලා හෙව්වොත් දෙකෙන්ම කරන්න එකම වැඩේ. ඒ නිසා මොකද කරන්න ඕනේ? blood pressure එක අඩු වෙන්න පුළුවන්. අඩු වෙලා මැරෙන්න උනත් පුළුවන්. බය නැතුව කියන්නේ මැරෙන්න උනත් පුළුවන් කියන්නේ. ඒක උඩ ගන්න. ගන්න ඕන නම් මොකද කරන්නේ? GTN නවත්තලා මේක ගන්න. හරිද? ඔය කතාව කියන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔයාලා අනතුරකට යොමු කරා වගේ වෙනවා. මොකද ඔයාලා ගත්තේ රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ. තියෙන හැම ඩ්‍රග් එකකටම ඔයා වග කියන්න ඕන. හරිද? මොකද හේතුව හැම තැනකදී හොස්පිටල් එක ප්‍රෙස්ක්‍රයිබ් කරන තැන ඉන්න හොස්පිටල් එක ෆාමසි ගාවට යනකල් මොනවද වෙන්නේ? ඩ්‍රග් එක ක්‍රොස් චෙක් වෙන්නේ. වාර්ඩ්තුවක නර්ස් කෙනෙක් එක්ක ක්‍රොස් චෙක් වෙනවා. හරි එයා ඩිස්චාර්ජ් වෙනකොට කිසිම තැනකින් ආයෙ ක්‍රොස් චෙක් වෙන්නේ නැහැ. ක්‍රොස් චෙක් වෙන්නේ අන්තිමට නෑ පාමි. ඒ නිසා ඔයාලට තමයි වගකීමක් තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් වෙන්නේ ඔබටම තමයි. ඇයි? සියලු ජලය ගලා යන්නේ පහත් තැනින් සියලු ප්‍රශ්න වෙන්නේ ඔබටම තමයි. තේරුණානේ? right.
එහෙම දේවල් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා ඔබ වගකීම ගත යුතුයි. ඒ නිසා ඔයා හරියට ප්‍රෙස්ක්‍රිප්ෂන් එක කියවන්න, බෙහෙත ඉෂුව කරන්න දැනන් හිතියට වැඩක් නෑ. ඩ්‍රග් ඉන්ටරැක්ෂන් දැනගන්න. හරිද? right. එහෙනම් මතක තියාගන්න මේ ඩ්‍රග් එක ගන්න කෙනෙක්ට විශේෂයෙන් කිය යුතුයි. ඒකට ඒකයි ඩිස්ෆන්ක්ෂන් වලට ගන්නවා තමයි ඊට කලින් මහන්න මොකද්ද? නයිට්‍රේට් එකක් මත ඉන්නවද කියලා. හරිද? right. මම මේ කියනවා පළවෙනි ඩ්‍රග් එකට. සෝඩියම් නයිට්‍රෝක්සයිඩ්. දාගන්න මාතෘකාව සෝඩියම් නයිට්‍රෝක්සයිඩ්. හරි? දැන් මේ කතාව ටික හොඳට අහගෙන ඉන්න. හරි? සෝඩියම් නයිට්‍රෝක්සයිඩ් කියද්දී ඔයාලට A level chemistry ටිකක් මතක් වෙයි. සමහර අය කියනවා අපිට ටිකක් නෙමෙයි හොඳටම මතක් වෙනවා නේද? සෝඩියම් නයිට්‍රෝක්සයිඩ්. හරි? right. මේ බලන්න. right. මේ බලාගන්න. ඔයාලා අහලා ඇති මම මේ කියන්නම්. sodium nitroprusside කියන්නේ එහෙම දාන්න. මේ sodium nitroprusside අපේ ඇඟට බෙහෙතක් විදිහට දෙනවා. හැබැයි මේක බෝලස් එකක් නෙමෙයි. මොකක්ද බෝලස්? මොකක්ද බෝලස් කියන්නේ? බෝලස් කියන්නේ සිරින්ජ් එකට ගන්නවා, නේද? නිකේ බෙහෙත ගන්නවා, එකවර ඉන්ජෙක්ට් කරනවා. සම්පූර්ණ ඩෝස් එක. ඔක බෝලස් එකක්. රුධිර වාහිනියට මසල් එක් කරනවා. ඔක බෝලස් එකක්. හරි? බෝලස් එකක්. ඒක සමහර හේතුන් නිසා හිමීට අපේ ඇඟට පැය ගාණක් යන විදිහට සේලයින් එක දාලා දෙන්න වෙනවා. එහෙම එක්කද කියනවා අපි continuous IV infusion එකක් කියලා. ඔයාලට මතක ඇති steady state කියන එක fundamental වල කරද්දී continuous IV infusion කිව්වම input rate එක output එක සමාන වෙනවා කතා කරලා කිව්වා. continuous IV infusion එකක් අපි දෙන්න ඕනි සමහර drugs වලට. ඊ මොන වගේ drugs? මේ අහගන්න. ඒ තමයි අපි drug එකක් දෙනකොට T half එක. හරි? සෑහෙන්න අඩු එකක් නම්. හරි. ලක්ෂානි කියන්න බලන්න what do you mean by T half? T half define T half. ඒ ලක්ෂානි. මේ දැන් තව half time කියන්න. එක definition එක. මට ඇහුන්නේ ලක්ෂානි අපෝ කියන්නේ. drug එකක් blood වලින් මේ eliminate වෙන්න යන වෙලාව It is the time taken fallen down the plasma concentration by 50%. You need to know මොකද්ද? definition. definition එක හරියට පාඩම් කරගන්න. හරිද? මොකද සමහර අවුරුදු වල අහලා තියෙනවා. හරි? මොකද්ද? plasma concentration එක අපි ඩ්‍රග් එක ලේ වලට දුන්නාට පස්සේ ලේ වලින් තියෙන කාන්දු වලින් 50% අඩු වෙන ගත වන කාලය T half කියලා කියනවා. plasma half life. ඒක මේ ඩ්‍රග් එකේ less than 1 minute. විනාඩියකටත් වඩා අඩු කාලයකදී දීපු ප්‍රමාණයෙන් භාගයක්ම බිල්ඩ් වෙනවා. වැඩක් නේද? එකවර දීලා නෑ. ඒව දෙන්නේ කොහොමද? ටික අපේ ඇඟට දෙන්නේ. හරි? ටික අපේ ඇඟට දෙන්නේ. අපි ඒක කියන continuous IV infusion. මේ ඩ්‍රග් එක ඒක less than 1 minute. විනාඩියකට වඩා අඩුයි. හරි? මෙයා මොනවා බවටපත් වෙන්නේ? මෙයා නිදහස් කරනවා මොනවාද? සයනයිඩ් කාණ්ඩ. සයනයිඩ් හදනවා. මෙයා මොකද වෙන්නේ? ටොක්සික් විසයි. හරි විසයි. ඒක නිසා සයනයිඩ් වල ඇන්ටිඩෝට් එකක් අපිට දෙන්න වෙනවා. හරි? මෙයා අපි පරිවර්තනය කරන්නේ සයෝසයනයිඩ් බවට. හරි? සයෝසයනයිඩ් බවට. හරි මේක non toxic. non toxic. අපේ හිතේ නෑ. හරි? non toxic. නේද? එහෙනම් සෝඩියම් නයිට්‍රෝක්සයිඩ් කියන එක ඉක්මනින් බිඳ වැටිලා සයනයිඩ් අයන හදන්න පුළුවන්. ඒක අපේ ඇඟට විසෙන්නේ. ඒ නිසා අපි සයෝසයනයිඩ් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ නිසා සයනයිඩ් වල ඇන්ටිඩෝට් එකක් අපි මේත් එක්කම ඉන්ෆියුෂන් කරන්න ඕනේ. ඕරල් දීලා හරියන්නේ නැහැ. IV ඉන්ෆියුෂන් එකක්ම දෙන්නේ. හරිද? මතක තියාගන්න සයනයිඩ් වල ඇන්ටිඩෝට් එක කවුද දන්නේ?
ඊට අවුරුදු 30කට sodium thiosulfate. මොකද්ද? Sodium thiosulfate. සෝඩියම් thiosulfate. right. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ ඩ්‍රග් එකත් එක්ක දෙන්න ඕනේ මොකද්ද? සෝඩියම් thiosulfate කියන එක. එතකොට සෝඩියම් thiocyanate හැදෙනවා. ඕම් බලා ගන්නකො මේ තියෙන්නේ. සෝඩියම් නයිට්‍රෝක්සයිඩ්. ඔයාලා ගන්නවා A level වලදී ගැටේ නිස්සාරකයේ හදනකොට මේකේ වියුකේ දන්නවනේ සංකීර්ණයක්. මම සෝඩියම් අයන් දෙකක් එක්ක යකඩ කාණ්ඩයක් එක්ක නයිට්‍රෝ කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි? නයිට්‍රෝ කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව තියෙන්නේ සයනයිඩ් කාණ්ඩ 5ක්. හරි? සම්බන්ධ වෙලා තියෙනවා. මේක මේ දෙක අවස්ථාවේ දැන් මොකද වෙන්නේ? මෙයා අනිවාර්යයෙන්ම බිඳ වැටෙනාම හැදෙනවා මොනවද? සයනයිඩ් කාණ්ඩ 5ක්. टॉक्सिक න මේක ගොඩක් टॉक्सिक. ඒ නිසා මොකද වෙන්නේ? අපි මේවත් එක්ක ඉන්ෆියුස් කරනවා ඇන්ටිඩෝට් එක. මොකද ඇන්ටිඩෝට් එක? සෝඩියම් thiosulfate. IV. එහෙනම් එහෙම නැත්නම් සෝඩියම් නයිට්‍රයිඩ් කියන එක දෙන්න පුළුවන්. සෝඩියම් නයිට්‍රයිඩ් IV ඉන්ෆියුෂන් එකක් දෙනවා. දුන්නාම මොනවද වෙන්නේ? සෝඩියම් thiocyanide හැදෙනවා. හරි? සෝඩියම් thiocyanide හැදෙනවා. ඒක non toxic. හරි? ඒ නිසා මතක තියාගන්න පෙන්ටාසයනෝ නේද? නයිට්‍රෝ කාණ්ඩය. මේ නයිට්‍රෝ කාණ්ඩය මේ සයනයිඩ් කාණ්ඩ වලින් මෙහා ඉලෙක්ට්‍රෝන වලින් සක්‍රිය කරනවා. ඒ නිසා නයිට්‍රෝ කාණ්ඩය කැඩලා යන්න බොහොම පාසෙන් හැකියාවයි. නයිට්‍රෝ කාණ්ඩය මොකද කරන්නේ? සින්දු පේශි වලට ගිහිල්ලා සින්දු පේශි ඉහිල් කරනවා. රුධිරවාහිනී වේගය මොනවද කරන්නේ? රිලැක්ස් කරනවා. හරි? ඒ නිසා බ්ලඩ් ප්‍රෙෂර් එක වේගෙන් අඩු කරන්න මේ ධර්මයේ හැකියාව තියෙනවා. හරි? ඒ කියන්නේ සෝඩියම් නයිට්‍රෝක්සයිඩ් වල ඉන්ඩිකේෂන් එක උදාහරණ කියන්නේ මොකද්ද? ඉමර්ජන්සි හයිපර්ටෙන්ෂන් කියලා කියන්නේ බයලජි. හරි? right. මේ ඩ්‍රග් එකේ විශේෂත්වය මොකද්ද? T-half එක less than T-half less than 1 minute. right? T-half එක less than 1 minute. හරිද? ඒ නිසා IV infusion එක දෙන්න ඕනේ. මෙයාගේ ප්‍රධාන ප්‍රශ්නේ පරිවෘත්තය ලක් වුණාම තයිරොයිඩ් අයන හැදෙනවා. ඒ තයිරොයිඩ් අයන හැදෙමින්ද ටොක්සික් වෙනවා අපේ ඇඟට. ටොක්සික් වීම හින්දා අපිට දෙන්න සිද්ධ වෙනවා මේකත් එක්ක IV infusion එකක්. මොනවද? ඇන්ටිඩෝට් එක තයිරොයිඩ් එක. ඒ තමයි සෝඩියම් thiosulfate හරි සෝඩියම් නයිට්‍රයිඩ් හරි දෙන්නේ. හරිද? එහෙනම් ඔන්න ඔය තත්ත්වෙට පත් කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද පළවෙනි ට්‍රීට්මන්ට් එක? මේ කාණ්ඩේ පළවෙනි ට්‍රීට්මන්ට් එක තමයි hypertension emergency hypertension sodium nitrite. එහෙනම් අපි පොඩි නෝට් එකක් දාගෙන මේක ලියන්න. දැම්ම ලියන්න එපා. නෝට් එකක් දාගන්න. right. අපි පොඩි නෝට් එකක් දාගෙන ඉන්න. එතන මේක ඇඳගෙන ඉන්නවද? sodium nitrite හරි. මෙටබොලයිට් වෙනකොට metabolism වෙනකොට cyanide අයන හැදෙනවා. ඒ වගේම thiocyanide අයන හැදෙනවා. ඊට පස්සේ මේකත් දාගන්න.
හරිද? හරි. එහෙනම් පොඩි නෝට් එකක් දාගමු. මොනවද මේ ගැන කියන්න ඕනවද? sodium hydroxide කියන්නේ මොකද්ද? emergency hypertension වලට පාවිච්චි කරන drug එක. මේකේ ප්‍රශ්නේ මොකද්ද? මේකේ ප්‍රශ්නේ තමයි මොකද්ද? මේකේ ගැටලුව තමයි මේ drug එක දෙනකොට මේක ඉක්මනින් බිඳ වැටෙනවා. peak half එක නැත්නම් plasma half life එක less than 1 minute කියලා කියන්නේ. හරි විනාඩියකට වඩා අඩු කාලයක් තමයි මේක ලැබෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම පරිවර්තනයක් ලක් වෙලා සයනයිඩ් අයන සහ සයනයිඩ් අයන හැදෙන්න පුළුවන්. ඒ නිසා මේක ටොක්සික් වෙනවා. මේ ටොක්සිසිටි එක වළක්වන්න මේකත් එක්ක අපි continuous IV infusion එකක් දෙනවා. ඒකේ ඇන්ටිඩෝට් එක ඒකේ සෝඩියම් සල්ෆේට් හෝ සෝඩියම් නයිට්‍රේට් දෙනවා. හරි ඒ නිසා හැදෙන නයිට්‍රෝ කාණ්ඩය මොකද වෙන්නේ? ඉක්මනින් සින්ඩිකේට් රිලැක්ස් කරලා බ්ලඩ් ප්‍රෙෂර් එක ඩ්‍රොප් කරනවා. හරි ඒක තමයි මේකේ තියෙන වාසිය. ඒ වගේම මෙහා ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? මෙහා ඩිජෙක්ට් ඇක්ටිව් වාසෝඩයිලේට් එක මම කියලා තියෙනවා. මෙහෙම එකක් දෙනකොට heart rate එක වැඩි වෙනවා මේ ගත්තහම මේ වැඩි ගත්තහම. අපි කියනවා ඒක රිෆ්ලෙක්ස් ටැකිකාඩියා. මොන ටැකිකාඩියා? රිෆ්ලෙක්ස් ප්‍රතික්‍රිය. හරි heart rate එක වැඩි වෙනවා. ඒක නිසා ඒක අඩු කරන්න අපිට මොනවා කරන්න ඕනේ? බීටා බ්ලොකර් එකක් දෙන්න තිබ්බේ heart rate එක අඩු කරන්න. හරි එහෙනම් ගොඩක් වෙලාවට මේ ඩ්‍රග් එක අපි දෙනවා. අපි කතා කරමු මෙතන බීටා බ්ලොකර් එකක් ඇති. හරිද? ලැබිටරෝල් කියන ඩ්‍රග් එක අපි පාවිච්චි කරනවා මේකත් එක්ක. හරිද? එහෙනම් අපි දාගමු පොඩි නෝට් එකක් මේ විදිහට. දාගන්න සම්පදානිය වෙන්නේ. අපිට දැන් තව පේනවා වගේ administered intravenously administered intravenously cause vasodilation කියන්නේ මොකක්ද? රුධිරවාහිනී දිය කරනවා. cause vasodilation with reflex tachycardia with reflex tachycardia කොහෙද ක්‍රියාත්මක වෙන්නේ මෙයා? ආර්ටරි වලයි වේන් වලයි දෙකේම ක්‍රියාත්මක වෙනවා. හරි? right. අපි දාගමු act on both artery and vein. both arteries and veins. බෝඩ් එකේ පිළිදෙනවා වගේ පේනවද ඔයාලට? බෝඩ් එක වල පේනවද? පේනවා සර්. හරි. ඊට පස්සේ දාගන්න both axon vein and artery. ඒ වගේම දාගන්න මෙහෙම is metabolized rapidly. Paradigm ලියාගන්න T half less than 1 minute. විනාඩියකට වඩා අඩු T half එක. ඊට පස්සේ දාගන්න produce cyanide iron and cause toxicity.
or toxicity. මට මෙතන එකක් කියන්න ඕන වුණා. let's say 1 week කියලා දාන්නේ ඒකින්ද දෙකින්ද මොකද වෙන්නේ? දෙකින් ඉන්න තමයි අපි IV දෙන්නේ. therefore require continuous IV infusion. Right? Continuous IV infusion. ඊට පස්සේ toxicity එක rare කලාතුරකින් ඒක නෝ rare and can be effectively treated with මොකක්ද IV sodium thiosulfate or sodium nitrite. sodium thiosulfate and sodium nitrite එක හරි effectively treat කරන්න පුළුවන්. Right? So excuse me. Yeah. I produce cyanide. ඊට පස්සේ මොකද ලියලා තියෙන්නේ? Produce cyanide. Iron. Right? May iron. ION. Produce cyanide, iron, and for toxicity. Yeah, pain or money name. Again, market තුනම ටිකක් ඉවර වෙයි කියලා මම කියන්නේ. Iron and for toxicity. මට ඒකෙන් කියන්න ඕන ඔයාලට ගිහලා තියෙන්නේ තාම වගේ වීඩියෝ එක දාන්න බැලුවා ඉන්නේ තමයි මම හදාගත්තේ. මම බලපුවා මම මෙච්චර දවස් try කරේ මේ අප්ලෝඩ් කරගන්න ඩයලොග් නම් අප්ලෝඩ්. හරි? ඩයලොග් නම් මම දන්නේ නැහැ මොකද නෙට්වර්ක් එකේ කියලා. මට ඇත්තම මේ මම ලොකු විලක් දෙන ඩයලොග් ළඟ ඒනවල සර්විස් එක අප්ලෝඩ් කරන්නේ. මොකද අප්ලෝඩින් සෑහෙන ස්ලෝ. මම බැලුවා error එක මොකක්ද කියලා error එක මට දාගන්න බෑ. අප්ලෝඩ් වෙන්නේ නැහැ. මම මගේ ෆෝන් එකෙන් මොබිටෙල් හොට්ස්පොට් ඔන් කරලා කියපුවාම මේ වෙනකට පැය ගණන් අප්ලෝඩ් වෙන්නේ මේ 30 ගානකින් ඔක්කොම අප්ලෝඩ් වෙනවා. දැන් මට පුළුවන් අප්ලෝඩ් කරන්න. ඔයාලගේ මේ අද වීඩියෝ එකයි විතර වීඩියෝ එකයි දෙකම මම එකවර දාන්නම්. දැන් මම හොයාගත්ත ක්‍රමය. කියන්නේ මම හිතන ඩයලොග් එක අයින් කරන්න යනවා. ඒක මොන්නේ නේද? හරි? සාමාන්‍ය මාසෙකට මම කියලා 4000කට වැඩි විලක් දෙනවා ඩයලොග් වල විතරක්. මේ විතර ඒවලා කියන්නේ සේවිස් එක අප් කරලා වැඩක් නෑ නේද? ඒක කළා දාන්න. එතන මේ දවස්වල ඩයලොග් ස්ලෝ. හේතුවද දන්නේ මේ මොබිටෙල් වල නැත්තම් මේ ෆාස්ට් අප්ලෝඩින් එකක් තියෙනවා. දැන් උනම් මම මේ යන්නේ මගේ ෆෝන් එකෙන් මේ හොට්ස්පොට් ඔන් කරලා එහෙම යන්නේ නැත්නම් රවුටර් එකේ තිබ්බට වැඩක් නෑ ඩයලොග් සපෝට් කරන්නේ නෑ. අපෝ ලොකු හේතුවක් ඇති සිග්නල් වල ලොකු අවුලක් තියෙනවා ඒකට. ඒ නිසා මම තීරණය කරා එකෙන් අයින්. හරි නේද? ඒ වල ඉන්ටර්නෙට් කනෙක්ෂන් දෙකක් තියාගෙන කරන්න ඕනේ ක්ලාස් එකක් කරන්න. මොකද එකක් ලොකුම කන්ටිනියස් හරි යන්න පුළුවන් විදිහට තමයි මම කියන්නේ. මට එකම අවුල තමයි කරන්ට් එක යූස් කරන්න දෙන්නේ ෆෝන් එකෙන්. ඒක ඔයාලට මේ විෂුවල් එකෙන් පෙන්වන්න වෙන්නේ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒකට විසඳුමක් හොයාගන්න පුළුවන් නේද? හරි. යාගන්න පුළුවන්. පළවෙනි මේකේ අර හඳගත්තා නේද? තයිරොයිඩ් අයන පහක් ලයිට් සම්බන්ධ වෙලා තියෙනවා යකඩ කාණ්ඩෙක ඒක ලයිට් කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ සංකීර්ණ එළගෙන හැදෙනවා තයිරොයිඩ් කියලා දාන්න ඒත් එක්ක අයින් ඉන්ෆියුෂන් එක දුන්නාම සෝඩියම් ටයොක්සයිඩ් එක හැදෙනවා. ඕකෙකින් බ්ලඩ් වලට බ්ලඩ් එක ලිවිල් කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඔතන පොඩි තරුවක් දාලා ලියුම් අපි අර
සිලින්ඩරිකල් කතාව ඒකත් දාගන්නේ හරිනේ නැත්තම් right forward here up to party do not concomitant use of sildenafil or sildenafil 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 with nitrate මතක තියාගන්න මේ sildenafil sildenafil කියන එක ඇත්තටම මේ සාමාන්‍යයෙන් ප්‍රධාන නගර වලින් පිට පළාත්වල මේක වැඩි පාවිච්චි කරන නැති වුණාට ප්‍රධාන නගර කොළඹ හරි කුරුණෑගල හරි නුවර නම් ටිකක් අඩුයි මම හොයපු දෙයක් මේක කොළඹ නුවර කොළඹ කුරුණෑගල ඊට පස්සේ මීගමුව හරි ඔය පළාත්වල වයසක කට්ටිය මේ දෙක මේකත් එක්ක තව තියෙනවා ඉජිලැක් කියලා බ්‍රෑන්ඩ් එකක් ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් අඩුයි ප්‍රමාද වෙනවා මේ කට්ටිය පාවිච්චි කරනවා වැඩි කියලා. විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාවේ වයසක කට්ටිය වැඩිපුරම මේක පාවිච්චි කරනවා. ලංකාව නිකන් අර බටහිර සංස්කෘතිය දිහා වගේ නිකන් එහෙම තත්ත්වයක තමයි මේක ඇවිත් තියෙන්නේ. දැන් මම මේක කිව්වා කියලා ඔයාලා මේක පාවිච්චි කරන්න නිසා මේකේ සමහර වෙලේ serious side effect එකක් තියෙනවා first time පාවිච්චි කරනකොට ඒකත් දැනගෙන ඉන්න ඉතින් nice to know right හරි බලන්න ඊළඟට යන් අපි ඊළඟ drug එකට සංකාලය යන්නේ දැන් ඔයාලගේ වැඩිපුරම ප්‍රශ්න අහන්නේ තමයි ඔන්නේ ඔයාලට කියලා දෙන්නේ හරිද මේක තමයි nitrate because it cause severe hypotension pressure එක drop වෙනවා severe hypotension අපි ඊළඟ වගේ රසයක් නේද දැන් ඉති මතයි වගේද බඩගියද හරි ප්‍රශ්නයක් එහෙම අහන්නද දැන් මේ පායිලා කියන්නේ හරි කොහොම බලන්නද ඊළඟට යන්නේ අපි එහෙනම් diazoxide කියලා මම ඔයාලට කියලා දුන්නා මේක direct action vasodilator එකක් හරි මේක ක්‍රියාත්මක වෙනවා මොනවද දැන් කෙලින්ම ආටරි මත තමයි ක්‍රියාත්මක වෙන්නේ ආටරි ඒ කියන්නේ ධමනි මත තමයි ක්‍රියාත්මක වෙන්නේ ධමනි වේගෙන් යා මොනවද නේද ඩයලේට් කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේම මේකට එනවා කියවම මොකද්ද රිෆ්ලෙක්ස් ටැකිකාඩියා එනවා හරි ඒ වගේම මෙයා ක්‍රියාත්මක වෙනවා තව හොඳ දෙයක් කරනවා අපේ විශේෂයෙන්ම heart එකට blood supply කරන heart muscle වලට supply කරන ආටරි coronary artery කිරීටක ධමනි අන්න එයත් ඉහිල් කරලා දෙනවා ඒ කියන්නේ මේ drug එක ගොඩක් හොඳයි ischemic heart disease වලට හරි උදේට අඩුවෙන් හින්දා heart disease වෙනවා අන්න ඒක කට්ටියත් මේ drug එක වඩා හොඳයි right diazoxide ඒක තමයි පළවෙනි ඊළඟ කාරණය. මොකද පළවෙනි කාරණේ ආටරි මත ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන් කවුරු මතද? කිරීටක ධමනිය මත ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙයාට පොඩි ප්‍රශ්නයක් එනවා රිෆ්ලෙක්ස් heart tachycardia එනවා කිව්වා මේ ඩ්‍රග් දෙකටම. ඒක නිසා මේක දෙන්න මොකද heart rate එක අඩු කරන ඖෂධයක් එක්ක බීටා බ්ලොකර් එකක් එක්ක දෙන්න ඕනේ. හරිද? ඒත් එක්ක මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා මොනවද? මේ ඩ්‍රග් එක අවස්ථා තුනකට පාවිච්චි කරනවා. මේ බලන්න. එක. හරි. එක්ලැම්පියා. මොනතියා? එක්ලැම්පියා. හරි. ඊට පස්සේ hypertensive emergency. මේ පාඩම නෙමෙයි. එතන emergency hypertension.
ඩිස්කනෙක්ට් වෙයි කියලා කියන්නේ. විනාඩි 6කින් ඩිස්කනෙක්ට් වෙනවා. හරිද? ඊට පස්සේ hypertensive encephalopathy. Hypertensive encephalopathy. මම කියලා දුන්නේ encephalopathy කියන්නේ මොකක්ද කියලා. හරි? මම අර කලින් කිව්වේ ප්‍රති කියන්නේ ලෙඩක් කියන එක. ඒක රෙටිනෝපති වුණොත් ඇහි ලෙඩක්. ඒක නියුරෝපති කිව්වොත් ස්නායු පද්ධතියේ ලෙඩක්. හරි? ඒක නෙෆ්‍රෝපති කිව්වොත් වකුගඩුවේ ලෙඩක් නේද? ඒක හෙපටෝපති කිව්වොත් අක්මාවේ ලෙඩක්. ඒක ඇවිල්ලා ජනාධිපති කිව්වොත් ඒක මොකේද බෙදලා ගන්නවා. ඊට පස්සේ එන්සෙෆලෝපති කිව්වොත් එහෙනම් බ්‍රේන් එකේ ලෙඩක් නේද? right. hypertensive encephalopathy කියන්නේ hypertension in the brain එකේ තත්ත්වය දරුණු කරනවා නම් අන්න ඒක තමයි hypertensive encephalopathy කියලා. eclampsia කියන්නේ බබාලා හම්බෙන්න ඉන්න හම්බලාගේ ප්‍රෙෂර් එක වේගින් වැඩි වෙලා කලලයෙන් ඩැමේජ් කරන්න පුළුවන්. අන්න එහෙම අවස්ථාවකදී කලලයෙන් ඩැමේජ් කරන එක අඩු කරන්න මේ ඩ්‍රග් පාවිච්චි කරන්නේ. හරි ඩයග්නොස්. හරි එහෙනම් ඔයාලා දැන් දන්නවා ඉන්ඩිකේෂන් තුනක්. what do you mean by indication? Indication එක ගාඩියා පාවිච්චි කරන අවස්ථාව ඔන්න තුනයි. eclampsia, emergency hypertension, hypertensive encephalopathy. හරි මොකක්ද ඇක්ෂන් එක? මෙයා ආටරි මත ක්‍රියාත්මක වෙලා විශේෂයෙන් කොරොනරි ආටරි එක මත ක්‍රියාත්මක වෙලා උදර වාහිනී හිම් කරනවා මොනවා කරලාද? සින්දු පේශි රිලැක්ස් කරනවා. මේකේ ඉන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද? රිෆ්ලෙක්ස් ප්‍රතිකාරිය. heart rate එක වැඩි වෙනවා ප්‍රතික්‍රියාවක් විදියට. ඒක අඩු කරන්න අපි මොකක් එක්ක දෙන්නේ? බීටා බ්ලොකර් එකක් එක්ක දෙන්නේ. හරි? ඒකින්ද ඔන්න ඔය කාරණා ටික හොඳට ඔළුවේ තියාගන්න ඉන්නේ. ඒ හොඳටම ඇති ඉතින් MCQ එකට උත්තර දෙන්න. හරි දාගන්න. Dioxide action. Direct action directly acts on arteries and especially coronary artery. මෙතන ඇන්ටි කතාවේ පාරමිතා ඉති වරහන් දාන්නේ. Artery, especially coronary artery, and relax them and reduce blood pressure. ඔක තමයි action එක නේද? Indication eclampsia දෙක emergency hypertension තුන hypertensive encephalopathy side effect අතුරුආබාධ මොකද්ද? අතුරුආබාධ මොකද්ද? උදාහරණයක් කියනවා reflex tachycardia. reflexive ප්‍රතික්‍රියා කැස්ටගන් ප්‍රතික්‍රියා මේ වගේ මේක heart rate එක වැඩි වෙන එකක් ගත්තාම tachycardia ඒක කොහොමද මැනේජ් කරන්නේ අපි? මොනවද නේද? can be treated with beta blocker. Can be treated with beta blocker. හරි? ඊට පස්සේ අනිත් සයිඩ් ඉෆෙක්ට් එක ප්‍රෙෂර් එක ඩ්‍රොප් කරනවා. hypotension වෙනවා. excessive hypotension. excessive hypotension.
හරි නේද? right. දැන් මොකද හිතෙන්නේ? අපරාධ මේකට සම්බන්ධ මේකට හිතනවා. right. හරි නේ? එහෙනම් අපි යන් තුන්වෙනි රාගයකට. තව ටිකකින් මම ප්‍රශ්නේ මහා උත්තර දෙන්නේ. මොන විනාඩියක් ඇතුළත ඩිස්කනෙක්ට් වෙනවලු ආපහු කනෙක්ට් කරගන්න. right. තුන්වෙනි රාගයට යන් අපි ලැබිටනෝ. ලියාගන්න ඇති කටි ලියාගන්න. බැරි වෙලාවක ලියාගන්න බැරි ලක් ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕනේ. හරි. කොහොමද වීඩියෝ එකක් තියෙන්නේ දැන් නෝට් එක සම්පූර්ණ කරගන්න ඕනේ ලක් කරගන්න. හරි ලැබිටනෝ. ලැබිටනෝ. හරිනේ? ඊයර්සේ අපි දාගමු මේ විදියට. හරි. ඔක ලියාගෙන ඉන්න ඉස්සෙල්ලා. ඩිස්ප්ලේ එක කනෙක්ට් කරගන්න. එකතු වෙනවනේ කට්ටිය. හරි. මෙන් අහගන්න. ලැබිටනෝල්. හරි. ඔයාලා දන්නද මේක මොනවයි ඩ්‍රග් මොන ඩ්‍රග් ගෲප් එකටයි තියෙන්නේ? ලෝල් කියලා ඉවරනේ ඒවා. මොකද ඩ්‍රග් ගෲප් එක? ලැබිටනෝල්. කාටද කියන්න පුළුවන්ද? බීටා බ්ලොකර්. හරි. මතක තියාගන්න. බීටා බ්ලොකර් ලෝල් කියලා ඉවරනේ හැම එකක්ම බීටා බ්ලොකර් කියලා කිව්වට මේ ලැබිටනෝල් කියන ඩ්‍රග් එක විශේෂයි. ඒ තමයි ලැබිටනෝල් කියන එක කෙනා both alpha and beta blocker. මෙයා alpha receptors block කරනවා beta receptors block කරනවා. හරි? එහෙනම් මතක තියාගන්න මේ ඩ්‍රග් එක වල දන්නවා මොකක්ද මේ මම කිව්වේ කියලා තේරුම් නැතුව ඇති. බලන්න ඇඩ්‍රිනලින් මගින් හරි උත්තේජනය වෙන ඕනම රිසෙප්ටර් එකක් අපි මොකද කියන්නේ අපේ ඇඟේ තියෙන ඕනම ප්‍රතිග්‍රාහකය ඇඩ්‍රිනලින් මගින් උත්තේජනය වෙනවා නම් ඒවට කියනවා උත්තේජනය වෙනවා හෝ බ්ලොක් වෙනවා. ඇඩ්‍රිනර්ජික් ඇගොනිස්ට් ඇඩ්‍රිනර්ජික් ඇන්ටගොනිස්ට් එහෙම නැත්නම් ඇඩ්‍රිනෝසෙප්ටර්ස් කියලා කියන අපි ඒ රිසෙප්ටර්ස් මොනවද? ඇඩ්‍රිනෝසෙප්ටර්ස්. හරි මේවා තියෙනවා වර්ග දෙකක්. මොනවද වර්ග දෙක? හරි මොනවද වර්ග දෙක? එකක් තමයි ඇල්ෆා අනිත් එක තමයි බීටා. ඇල්ෆා සහ බීටා ඇඩ්‍රිනෝසෙප්ටර්. ඇසිටයිල් කොලින් වලින් උත්තේජනය වෙන බ්ලොක් වෙන ඕනම රිසෙප්ටර් එකක් කොලිනෝසෙප්ටර්. හරි ඇඩ්‍රිනලින් වලින් උත්තේජනය වෙන බ්ලොක් වෙන ඕනම රිසෙප්ටර් එකක් ඇඩ්‍රිනෝසෙප්ටර්. ඇල්ෆා තියෙනවා ඇල්ෆා 1 ඇල්ෆා 2. හරි බීටා තියෙනවා බීටා 1 බීටා 2. තව ඕනනම් තියෙනවා බීටා 1 2 3 4 කියලා. සිලබස් එකේ තියෙන ඔය දෙක විතරයි කියලා ඉගෙන ගන්න ඕනේ. දැනට මම ලියාගන්න බීටා රිසෙප්ටර්ස් දෙකක් තියෙනවා. ඇල්ෆා රිසෙප්ටර්ස් දෙකක් තියෙනවා. හරිද? එතකොට ලැබිටනෝල් කියන්නේ both alpha and beta receptor blocker එකක්. මේ රිසෙප්ටර්ස් දෙකම બ્લોක් කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලට මතකද ගන්නේ hypertension පාඩමේදී alpha receptors block කරොත් මොකක් වෙන්නේ? රුධිර වාහිනිය වල ඔයාලට මෙන්න මේක මතක් කරලා ඇති. blood pressure එක අඩු වුණොත් sympathetic nerve supply එක නැත්නම් sympathetic nerve system. ඉතින්
අනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාත්මක වීම අඩු වෙනවා. ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේට් නම් දැන් දෙකකට දෙනවා. කොහොමද දෙන්නේ? heart එකට සහ blood vessel වලට. උදර වාහිනී වලට. heart එකේ තියෙනවා beta 1 receptor. blood vessel වල තියෙනවා alpha 1 receptor. හරි? මේවා උත්තේජනය වීම හින්දා heart rate වැඩි වෙනවා. මෙයාගේ peripheral resistance එක පරයන්තයෙන් ඇති කරන ප්‍රතිරෝධය වැඩි වෙලා හරි cardiac output එක වැඩි වෙලා blood pressure එක වැඩි කරනවා කියලා කිව්වා. නේද? blood pressure එක වැඩි වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ drug එකට පුළුවන් මෙයාවත් block කරන්න පුළුවන්. මෙයාවත් block කරන්න පුළුවන්. දැන් මොකද heart rate වැඩි වෙන්නේ, cardiac output වැඩි වෙන්නේ, blood pressure වැඩි වෙන්නේ. peripheral resistance වැඩි වෙන්නේ, blood pressure වැඩි වෙන්නේ. හරි? එහෙනම් මේ ලැබිඩනෝල් කියන කෙනාට මේ දෙන්නම බ්ලොක් කිරීමේ හැකියාව තියෙනවා. හරිද? මම කිව්වා බීටා 1 විතර බ්ලොක් කළ හැකි ඖෂධ. හරි? කවුද බලන්න මට කියන්න WBLC හේරත්. මට කියන්න ඔයා දන්නවද සිලෙක්ටිව් බීටා බ්ලොකර්ස්. ඒ කියන්නේ බීටා 1 විතර බ්ලොක් කරන ඖෂධ ටික. right කියන්න බලන්න. WBLC හේරත්. ඔයාලා කියන්නේ ආබයින දන්න කෙනෙක් අග්ගලා කියන්න බලන්න. metoprolol, මේ බබා නේද? metoprolol, petaxolol, etfolol, acebutolol, acebutolol, bisoprolol, bisoprolol, atenolol. bisoprolol. ආයෙත් තියෙනවා. මේ මොකක්ද? මෙටෙක්සොලෝල්. හරි? මේ බබා කියලා මට කියන්නේ ඒක ඔයාලට පුළුවන් ඔක හොඳට මතක තියාගන්න. තව මේකට අමතරව තව එක ඩ්‍රග් එකක් තියෙනවා. ඒක මම ඔයාලට කියලා දුන්නේ. මොකද්ද? මෙතිවරෝල්. මෙතිවරෝල්. ඒක මතක තියාගන්න මේක සිලෙක්ටිව් බීටා බ්ලොකර් එකක්. මොනවද එන සිලෙක්ටිව් බීටා බ්ලොකර්? මේ වෙබා නෙබියලෝල්. හරි? මොනවාද? මේ වබා නෙබියලෝල්. right ලැබිඩනෝල් කියන්නේ මේ දෙකම බ්ලොක් කළ හැකි ඖෂධයක්. මේකේ විශේෂත්වය තමයි අර ඉස්සල්ලා කිව්වා වගේ heart rate වැඩි වෙන ප්‍රතික්‍රියාවක් එන්නේ නැහැ. reflex tachycardia මේ වගේට එන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේක ඉතා හොඳ ඖෂධයක්. මොකද heart rate වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා මේක පාවිච්චි කරනවා මොකටද? මේක පාවිච්චි කරනවා emergency hypertension වලට. right එහෙනම් දාගමු අපි පොඩි නෝට් එකක් දාගමු. කරුණාවෙන් දාලා ලියාගන්න බොහොම කෙටියෙන්. both alpha and beta blocker. Both alpha and beta blocker. හරි ඊට පස්සේ දාගන්න does not cause reflex tachycardia. Does not cause reflex tachycardia. හරි ඊට පස්සේ දාගන්න මොනවද දෙන්න බැරි? non selective beta blocker එකක් වෙනවද? මේ වෙනකොට මේවා පාවිච්චි කරන්න බෑ. හරි? ඇයි ඒ? මෙයා beta 1 2 දෙකම බ්ලොක් කරනවා. ඒකයි ඈ. right. contra indication non දෙන්න බැරි අවස්ථාව non selective beta blocker. ඒ කියන්නේ non selective beta blocker එකක් විදිහට මේක පාවිච්චි කරන්න බෑ. මේවා විතරයි non selective ඈ. ඇයි ඒකට හේතුව? heart rate එක නම් මොනවා කරනවද? beta blockers දුන්නාම අඩු වෙනවා. beta 1 block කරන හින්දා අඩු වෙනවා.
non selective එකකින් beta 1 2 දෙකම block කරනවා. දෙකම block කරනවා heart rate එක අඩු වෙනවා pressure එක drop වෙනවා හැබැයි beta 2 block වෙනවා කියන්නේ අපේ මොනවද? ඇදුම රෝගේ වැඩි වෙනවා. ඇදුම තියෙන කෙනෙක්ට දුන්නොත් එහෙම වැඩේ down. මොකද වෙන්නේ? ඇදුම වැඩි වෙනවා. asthma worse වෙනවා. හරි? ඒක නිසා මේක non selective beta blocker එකක් විදිහට පාවිච්චි කළා නොහැක labetalol කියන එක. හරිද? right. එහෙනම් contraindication එක අපි මොනවද මේ labetalol කියන්නේ? both alpha and beta blocker does not cause reflex tachycardia. Contraindication non selective beta blocker. හරි මේ වැඩේ නේද? right. එහෙනම් මතක තියාගන්න ඔතනින් මම මොකක්ද අවසන් කරන්නේ? මෙතනින් අවසන් කරනවා මොනවද? emergency hypertension. emergency hypertension කියන්නේ මොකද්ද? diastolic blood pressure එක 130ට වැඩි, systolic blood pressure එක 210ට වඩා වැඩි අවස්ථාව. මේක rapidly blood pressure එක අඩු කරන්න ඕනේ. අඩු කරේ නැත්නම් internal organ damage වෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ මොකද්ද? පළවෙනි පැය දෙක ඇතුළත මොනා කරන්න ඕනද? pressure එක drop කරන්න ඕනේ gradually. එකවර නෙමෙයි gradually. highest value එකෙන් 125යි පළවෙනි පැය ඇතුළත අඩු කරන්න ඕනේ. ඒවට පාවිච්චි කරන්නේ oral drugs නෙමෙයි directly ක්‍රියාත්මක වෙන ඉක්මනින් අඩු කළ හැකි IV drugs. ඒ තමයි sodium nitrophospate, diazoxide, labetalol, DPN වගේ ඖෂධ. හරි DPN මම මෙතන කරේ නැත්තේ DPN මම පාවිච්චි කරනවා ඊළඟ පාඩමේදී angina කොටසදී. හරි? right. ඒකදී අපි sodium nitrophospate ගැන කතා කරා. ඒකේ pH less than 1 minute. ඒක නිසා ඉක්මනින්ම metabolize වෙනවා. ඒ නිසා cyanide ion production වෙනවා. ඒක අපේ toxic වෙන්න පුළුවන්. ඒක antidote එකක් මේකත් එක්ක infuse කරනවා. ඒ තමයි sodium thiocyanide. right. ඔන්න එහෙනම් ඔය ටික හරිනේ වැඩේ මොනවද මේ emergency hypertension අවස්ථාව පාවිච්චි කරන drugs ටික. හරිනේ? right. දැන් මම පොඩ්ඩක් ඔයාලව පොඩි ටෙස්ට් එකක් දෙන්නම්. මොන විදිහටද? ඔයාලගේ පාඩම් ගොඩේ හරි කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා මොනවද? මෙන්න මේ විදිහේ ඊළඟ ඩ්‍රග්ස් ගෲප් එක. ඇන්ජයිනා තියෙනවා, heart failure තියෙනවා, ඊට පස්සේ ඇරිත්මියා තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට අහු වෙනවා blood drugs තියෙනවා. හරි දෙකේ නෑ කාඩියෝවැස්කියුලර් සිස්ටම් කියන්නේ ලොකු පාඩමක්. ඒකෙදි අහන ප්‍රතිශතයක් වැඩි. මම මේකට යන්න කලින් පොඩි ඇන්ටිඩෝට් එකක් කියලා දෙන්නම්. දැන් අද ඇන්ටිඩෝට් එක මම කිව්වනේ. මොකද කියපු ඇන්ටිඩෝට් එක? සයනයිඩ් පොෂන් එක මොනවද දෙන්නේ කියලා. හරිනේ? right. ඔයාලට මම කිව්වද ඩිජොක්සින් ගැන? ඩිජොක්සින් වල ඇන්ටිඩෝට් එක කිව්වද? කිව්වනම් මට කියන්න ගන්න. කවිඳු කිව්වද? ඩිජොක්සින් වල ඇන්ටිඩෝට් එක කිව්වද? అవుනේ. ඒවා. හරියි. එහෙනම් කියන්න මට මෙතොට්‍රෙක්සේට් වල ඇන්ටිඩෝට් එක කිව්වා. එතකොට සයික්ලොෆොස්ෆමයිඩ් වල කිව්වද? කිව්වා. right. එහෙනම් කියන්නේ තැලිය මේවා මම කියලා දෙන්නේ නේද? අද එහෙනම් අපි අලුත් ඇන්ටිඩෝට් එකක් බලමු. හරි? right. කොහොමද? කෙනෙක් මැසේජ් එකක් කියලා දෙනවා බලමු. ඉස්සෙල්ලා ඒක ගන්න ඇටනෝල්. right. හරි. ඇන්ටිඩෝට් අග්ගාල මේකත් එක්ක යනවා මේ ඔයාලගේ heart failure පාඩමට ඇන්ටිඩෝට් වල එකක් පේනවා නේද? right.
ඔයාලට මම කිව්වා ඩයසිපෑම් පොයිසනින් එක මොනවද දෙන්නේ කියලා. බෙන්සෝඩයිසපීන් වගේ එකක් කිව්වා සර්. කිව්වනේ. right. එහෙනම් අපි යන් අද එන්න මේක. සයනයිඩ් පොයිසන් දැන් කියලා දුන්නානේ. සෝඩියම් නයිට්‍රයිට් හරි සෝඩියම් සල්ෆේට් හරි දෙන්න පුළුවන්. හරි. මේ තියෙන සෝඩියම් නයිට්‍රයිට් ඉන්ජෙක්ෂන් එක. හරි. සෝඩියම් නයිට්‍රයිට් එක බලන්න ලික්විඩ් එකක් තියෙන්නේ. ඒක ට්‍රාන්ස්පේරන්ට්. හරි. ඇම්පියුල් එක තියෙන්නේ සාමාන්‍යයෙන් 300 මිලිග්‍රෑම් තියෙනවා. හරි. ඔයාලා මේකත් මම කියන්නේ නැති නේද? බීටා බ්ලොකර් එකක් පොසිෂනින් කරන මොනවද දෙන්නේ? හරි. ග්ලූකෝගන් කියලා කිව්වා. හරි. right. chelating agent. හරි. ලෝකේ තියෙනවා chelating agent කීපයක්. කීල් කියන්නේ නඛරයක් කියන එක. ඔය සත්තුන් ඉදින්නේ පූසංගේම ඔය තරහ ගියපුවා දික් කරන්නේ නේද? අත්වල තියෙන්නේ නේද? අන්න ඒවා නඛර. හරි. නඛරයකින් මොකද කරන්න පුළුවන්? අල්ලා ගැනීම. හරි. use for the poisoning with heavy metal. chelating agent පාවිච්චි කරන්නේ බැරලෝහ විස වුණාම. හරි. මේ metal ගත්තාම incorporated into the ring structure. අන්නර වල ව්‍යුහය දන්නවනේ සමහර chemical compound වල structure එක. ව්‍යුහය ගත්තාම සමහර ඒවා තියෙනවා ring වලලු ආකාර ව්‍යුහය. ඒවට තමයි මෙයා attack කරන්න ගිහිල්ලා. ඒවා අල්ල ගන්නවා ඊට පස්සේ සංකීර්ණ හදා ගන්නවා. form stable biologically inert complexes. ඒ කියන්නේ මොකද්ද? මේ biologically inert අක්‍රීය හරි stable ස්ථායි අක්‍රීය සංයෝග හදාගන්න සංකීර්ණ හදාගන්නවා. හරි. ඒවා හදාගෙන යූරින් හරහා එළියට දානවා. හොඳම උදාහරණ ටික තමයි මොනවද? ඩයිමර්කැප්‍රෝල් නැත්නම් බාල් කියන එක, බ්‍රිටිෂ් ඇන්ටි ලෙවිසයිඩ් කියන එක, පෙනිසිලමයින්, ඩිෆෙරිऑක්සැමින් නැත්නම් ඩෙස්ෆෙරිऑක්සැමින්, සෝඩියම් කැල්සියම් එඩිටේට් නැත්නම් ඩයිකෝබෝල්ට් එඩිටේට් කියන ඒවා හොඳම උදාහරණ. හරිද? right. ඊට පස්සේ ප්‍රුෂියන් බ්ලූ මේවා මම කියලා දුන්නා. හරි. right. ඊට පස්සේ බාල් ගැන ඔයාලා යම් දෙයක් දැනගත්තා එදා. බ්‍රිටිෂ් ඇන්ටි ලෙවිසයිඩ්. හරි. මේක ගොඩක් වෙලාවට අපි දෙන්නේ මොනවා පොයිසන් වුණාමද? බාල්. ආසනික්, ලෙඩ්, ගෝල්ඩ්, මර්කරි. ඒ වගේ heavy metal poisoning වුණාම තමයි අපි දෙන්නේ. ඒක වෙන විදිය තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. හරිද? metal ions bind to SH group of essential enzyme. මේ enzyme වල තියෙන sulfide bond වලට බැඳෙනවා. හරි. මේ enzyme එක මොකද කරන්නේ? inactivate කරනවා. මේක inactivate කරාට පස්සේ following the administration of chelating agent metal ions bind to SH group. දැන් metal ion මොකද වෙන්නේ? අර කියපු arsenic, lead, gold වගේ දේවල් බැඳෙනවා. ඊට පස්සේ of dimercaprol and form harmless ring compound which are excreted in urine. මොකද කරන්නේ? සාමාන්‍යයෙන් මේ heavy metal poisoning වුණාම අපේ ඇඟේ තියෙන enzyme එක මේක බැඳෙනවා. හරි? මොනෝසල්ෆයිඩ් group එක බැඳෙනවා. මේ නැත්නම් බයිසල්ෆයිඩ් group එක බැඳිලා ඒ enzyme එක inactivate කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ heavy metal එක poisoning වුණාම. ඊට පස්සේ අපි chelating agent එකක් ඒකට දුන්නාම ඒකට එරෙහිව antidote එක දුන්නාම මොකද වෙන්නේ? heavy metal එක අර enzyme එකේ තියෙන SH group එක අයින් වෙලා dimercaprol එක බැඳෙනවා. ඒ කියන්නේ dimercaprol වල SH group එකක් තියෙනවා. ඒකත් එක්ක බැඳලා හදනවා මොකද්ද? harmless ring compound. හරි? අපේ ඇඟට හානියක් නොකරන compound එකක් හදනවා. ඒක වලලු ආකාර compound එකක්. හරි? ඒවා අපේ ඇඟෙන් ඉවත් වෙන්නේ කොහොමද? යූරින් ඉදිරි ඉවත් වෙනවා. ඒකින්ද මතක තියාගන්න බාල් එහෙම නැත්නම් බ්‍රිටිෂ් ඇන්ටි ලෙවිසයිඩ් අපි දෙන්නේ මොනවා පොයිසනින් වුණාමද? ආසනික්, ලෙඩ්, ගෝල්ඩ්, මර්කරි. හරි? රත්තරන් කියන එක අපි පාවිච්චි කරනකොට බෙහෙතක් විදියට පාවිච්චි කරනවා නේද? ආතරයිටිස් වලට පාවිච්චි කරනවා සෝඩියම් ඔරොතයමලේට් කියන ඉන්ජෙක්ෂන් එක. ඒ කියන්නේ ගෝල්ඩ් සෝල්ට් එක. හරි? ගෝල්ඩ් සෝල්ට් එක රත්තරන් ලීසි නෑ නේද? ඒ වලට ඉන්ජෙක්ට් කරනවා. මේ දවස්වල වර්ල්ඩ් මාකට් එකේ රත්තරන් කියන ගොඩාක් ගණන් ගිහිලා තියෙනවා. හරි? සාමාන්‍ය පවුමක් රුපියල් 80000කට විතර ගිහින් තියෙනවා. හරි? ඒ අතරේ ඉතින් heavy metal injection එක කොහොම වෙයිද මේ ගෝල්ඩ් සෝඩියම් ඔරොතයමලේට් ඉන්ජෙක්ෂන් එක ඒවත් ගොඩක් ගණන්. හරි? ඉතින් මේවා විදින්නේ කොහෙටද?
ආතරයිටිස් තියෙන ලෙඩුන්ට රුමටොයිඩ් ආතරයිටිස් තියෙන ලෙඩුන්ගේ හන්දි වලට මේක ඉන්ජෙක්ට් කරනවා. අපරාධ නේද? මේ අපරාධයක් නෑ. ඒවා ඉතින් ඉන්ජෙක්ට් කරන්න ඕන. හරි? රයිට්. එහෙනම් මතක තියාගන්න බාල් එහෙම නැත්නම් බ්‍රිටිෂ් ඇන්ටි ලෙවිසයිඩ් එහෙම නැත්නම් ඩයිම කැප්සූල් කියලා ලියලා ඉස්සරහින් දාගන්න මොනවද? ආසනික්, ලෙඩ්, ගෝල්ඩ්, මර්කරි, පොයිසනින්. වෙන විදිය ඔයාලා මතක තියාගන්න. ලියන්න එපා. සාමාන්‍යයෙන් ඒවා පොයිසන් වුණාම මොකද වෙන්නේ? එන්සයිම් මේ තියෙනවා ට්‍රයිසල්ෆයිඩ් ගෲප් එක. ඒකත් එක්ක බැලලා එන්සයිම් එක ඉන්ඇක්ටිවේට් කරනවා. හරි? හැබැයි අපි බාල් දුන්නාම මොකද වෙන්නේ? බාල් දුන්නාම අදාළ හෙවි මෙටල් එක එන්සයිම් එකට ඇරලා බාල් එකේ තියෙන SH ගෲප් එකත් එක්ක බැඳෙනවා. බැඳලා මොකද කරන්නේ? ඒක වලලු ආකාර කම්ප්ලෙක්ස් එකක් හදනවා. හදලා ඒක ඉනර්ට් අක්‍රියයි. අපේ යූරින් හරහා එළියට යනවා. ඒක මතක තියාගන්න යුතු දේ සහ ලියාගන්න යුතු දේ දැන් ගන්නවා. ලියා ගන්න ඕනේ මොකද්ද? ටයිම් එකක් ඕන කියලා ලියලා ආසනික් ලෙඩ් ගෝල්ඩ් මර්කරි. හරි? right. දෙන්න ඉන්ජෙක්ෂන් විදියට. right. ඒ. right. දැන් වැඩේ හරි. දැන් යන් අපි මොනවද? heart failure. මතක තියාගන්න ලබන සතියේ සන්ඩේ ක්ලාස් එකේ පොඩි ගැටලුවක් මතුවෙනවා. සන්ඩේ දවසක පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම තාම ඒක කන්ෆර්ම් නැහැ. ඒ නිසා ඔයාලගේ පන්ති තුනම හරි කියන්නේ සැටර්ඩේ ක්ලාස් එකයි සන්ඩේ ක්ලාස් එකයි සන්ඩේ ක්ලාස් දෙකයි මේ තුනම ඊළඟ සැටර්ඩේ විතරක් මට chance එක දෙන්න මට කරන්න දෙයක් නැහැ මම ඊයේ හවස ක්ලාස් එක මට කරගන්න බැරිනේ අතන වයිස්ගේ අම්මට මේ ඇහි කාර්යයක් දාන්න සුද්ධ වෙන දෙස්තර දෙන්නවා නේද මට ඉන්න නෝරේ එක යන්න උනා මට තමයි ඉතින් නියම වෙන්නේ තමයි එක්ක ගියා ඊයේ දවසේ මට ඒත් එක්කම හැද ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා ඒකට කියනවා DVS කියලා ඒකේ බ්‍රෑන්ඩ් නේම් එක ඇවස්ටින් මේක ඉන්ජෙක්ට් කරන කට්ටියක් එකතු කරගන්න. ඉතින් මේක දීලා දෙනවා ඒ සාමාන්‍ය එක වයිල් 1,20,000ක් විතර වෙනවා. ඒක දීලා දෙනවා දින ඉල්ලගෙන ලබන සතිය ඉඳලා. තාම කන්ෆර්ම් වෙන්නේ නැහැ මම යනවාද කවුද යන්නේ කියන එක. බොහෝ දුරට එහෙම වුණොත් මම සිකුරාදා දින මේසේජ් එක දෙන්නම්. වෙනසුරාදා හවස 4ට මේ පන්ති තුනම කරනවා. එක පන්තියක් විදිහට මොකද මට ඔයාලගේ ක්ලාස් එක නවත්තනවා කියන්නේ ඒක කාලේ මදි වීම ඒ කලින් මට අර ඉන්ජෙක්ෂන් එක දෙන්න මට ක්ලාස් එක කරන්න ලැබුණා ඒ නිසා කොහොමද ඔයාලගේ ක්ලාස් එක ඒ ක්ලාස් තුනම එකට වෙනසුරාදා හවස 4ට කරනවා ඒක කන්ෆර්ම් නෑ තාම මම ටිකුරාදේදී කන්ෆර්ම් කරලා දෙන්න එහෙනම් මම ගියේ නැත්නම් සාමාන්‍ය විදිහට පන්ති තියෙනවා හරි රයිට් අපි යමු පාඩමට conditive heart failure. Conditive heart failure. මේ හදන්න congestion එකක් කියන්නේ මොකද්ද? අවහිර වීම නේද? කොහොමද අවහිර වෙන්නේ? අපේ heart එක මේ විදිහට blood pump කරනවා. නේද? heart එක blood pump කරනවා විදිහට අපේ ඇඟේ පටකොර ටිෂු හරි මේ පටකොරවලින් පාවිච්චි කරපු ඔක්සිජන් සහිත රුධිරේ වේස් පොඩක් සහිත රුධිරේ ගෙන් දෙනවා අපේ කොහෙද රයිට් ඒ ක්‍රියාවකට හරි රයිට් ඒ ක්‍රියාවකින් ගෙනින් දෙනවා කොහෙද අපේ ඇඟේ පිරිසිදු කරන තැන ඒ කොහෙද lungs වලට ගෙනියන්න වෙනවා. හරි? lungs වලට මේක ගෙනියන්න. මට ඔයාලට දෙයක් කියන්න අමතක වුණා. අර මේ මම කියවන එක දැක්කත් ඔයාලට දැන් ඩිග්‍රී ඕපන් වෙලා තියෙනවා කියලා ඕපන් යුනිවර්සිටි කොහොමද කරන්න පුළුවන්. ඊට අමතරව ඕපන් යුනිවර්සිටි එකේ සාමාන්‍යයෙන් අවුරුදු 7ක්වත් කරනවා ඔයාලා ඩිග්‍රියක් කම්ප්ලීට් වෙන්න. ඒක තමයි මේ අත්දැකීම් කියන්නේ
ඒක ටිකක් අමාරුයි. හරි කරන්න කැමති කට්ටිය කරන්න ඒක ඇතුළේ මේ ඊට අමතරව කොහොමද ලින්ක් වලින් කියන යුනිවර්සිටි එකෙන් සාමාන්‍යයෙන් දැන් දෙනවා රජයේ අවුරුදු පුරේදීන්ට මේ ඒකේ අවුරුදු දෙකකින් කම්ප්ලීට් කරන්න පුළුවන්. හැබැයි ගවර්න්මන්ට් කට්ටිය විතරයි. හරි බොහෝම ඉක්මනට යාලා දානවා කියලා කියනවා මේ එක්තරම් කාමරුත් අයටත් මේක කරන්න පුළුවන් කියලා. හරි ඉදිරියෙන් මේක දායි. ඒකද යාලා මනි මයින්ඩ් කට්ටියනේ ඉන්ටර්නෙට් කියන්නේ මැනේජ්මන්ට් එකක් ඒක වර්ල්ඩ් වයිඩ් පිළිගන්න එක. යාලා ඉක්මනටම කොහොමද ඉංග්‍රීසි කම්ප්ලීට් කරන්න දෙනවා. ඉතින් ටිකක් පහසු නේ කරන්න පුළුවන්. හරි ඒක ගැන පොඩ්ඩක් ඇලර්ට් එකේ ඔයාලා ඉන්න ඉදිරියේදී මම එහෙම දාපු ගමන් ඔයාලට කියන්නම් ඔයාලා ඒක කරන්න. හරි ඒක වඩා හොඳයි ඒක කරන්න. ඔය කරනවා ඒක කරන්න පුළුවන් කියන්නේ. සාමාන්‍ය දායි මම දාපු ගමන් ඔයාලට කියන්න. ඔයාලා මේ විදිහටයි හරි. right. ලංකරේ පිළිතුරු කරලා ඔයාලා ගිහින්නේ අපේ left atrial එකට. මෙයා right atrial මෙයා left atrial හරි ඔහොම යනවා. දැන් මොකද වෙන්නේ? congestive heart failure එකදී වෙන්නේ මේ කතාව. මොකද්ද? condition කියන්නේ අවහිර වෙනවා. මොකක් හින්දාද අවහිර වෙන්නේ? රුධිර වාහිනිය වල රුධිරය එකතු වීමෙන් හින්දා මොකද වෙන්නේ? අවහිර වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් පම්ප් කරගන්න බෑ heart එකට. blood pump කරන්න නම් heart එකේ මොකද සංකෝචනය වෙන්නේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? මේ blood pump කරගන්න බෑ. මේ වගේ රුධිරය මොකද වෙන්නේ? accumulate එකතු වෙනවා. රුධිරය දැන් එකතු වෙනකොට මොකද වෙන්නේ? තවත් අවහිර වෙනවා. දැන් මේ මෙතනින් මෙහෙට එන්නේ නැහැ. මේ කුඩියේ දැන් රුධිරය එකතු වෙලා. ලංකන බව අවහිර වෙලා නැහැ. රුධිරය දැන් පම්ප් වෙන්නේ නැහැ. මේ දැන් මෙහෙන් පිළිතුරු කළ වෙනවා මෙතන එකතු වෙනවා. මෙතන එකතු වෙනවා. මේ වගේ එකතු වෙනවා. මේ වගේ එකතු වෙනවා. යන්නේ කොහෙද? සර්කියුලේට් වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අන්න එතකොට එනවා මොනවද ප්‍රශ්නේ? ලංකන එකතු වෙද්දී හුස්ම ගන්න අපහසු. ඩිස්නියා. හුස්ම ගන්න අපහසු. හරි මේ පල්මොනරි සර්කියුලේෂන් එක මොකද වෙන්නේ? ඉදි වෙන්න පටන්නවා. හරි එදීමා පල්මොනරි එදීමා. මේක සිස්ටීමික් සර්කියුලේෂන් එකම ඉදි වෙන්න ගන්නවා. ඔයාලා දන්නවා අපේ පරයන්කේ තියෙන මේ සංස්කාරික සංසම්මේ මේ උදේ මෙහෙම එකතු වුණාම ඉදි වෙනවා අපේ අත්පා කකුල් ඔක්කොම මොනවද වෙන්නේ? ඉදි වෙන්න ගන්නවා. ඉදි වෙනකොට මොකද වෙන්නේ? අපිට බාහිරට පේනවා ඉදි වෙලා කියලා. දැන් මොකද කරන්න ඕනේ? මෙහෙම කෙනාට දැන් උදේ පොම්ප කරගන්න බෑ. හරි heart muscles දැන් paralyzed වෙලා. හරි blood මේ වගේ pool lock වෙලා එකතු වෙලා. හරි දැන් අපිට කරන්න තියෙන එකම දේ මොකද්ද? මේකේ කරන්න තියෙන එකම දේ තමයි එකක් තමයි heart muscle වලට සංකෝචන හැකියාව ලබා දෙන්න ඕනේ. සංකෝචන හැකියාව ලබා දෙන්න. heart muscle වල සංකෝචනය පම්ප් කරගන්න පුළුවන්. හරි ඊළඟට තමයි රුධිර වාහිනිය ටික ඉහිල් කරලා දෙන්න ඕනේ. බලන්න මේ රුධිර වාහිනිය ඉහිල් කරොත් මොකද වෙන්නේ? වැඩිපුර රුධිර පරිමාවක් ගෙනියන්න පුළුවන්. heart එකට ලොකු බලයක් ගන්න ඕනේ මේක පම්ප් කරන්න නෑ. හරි ඒක නිසා මතක තියාගන්න අපිට කරන්න පුළුවන් කාරණාවල් දැනට දෙකක් තියෙනවා. මොකද එකක් තමයි heart muscle යලි activate කරනවා. දෙවෙනි රුධිර වාහිනී ඉහිල් කරලා දෙනවා. තව එකක් අපිට කරන්න පුළුවන්. මොකද මේ රුධිරයේ තියෙන රුධිරය විතරක් නෙමෙයි. ජලය, ලවණ, අනම්මන වේස්ට් ප්‍රොඩක්ට් ඔක්කොම තියෙනවා. අපි මොකද කරන්නේ? අන්නේ අනවශ්‍ය දේවල් ටික අයින් කරන්න පුළුවන්. වැඩිපුර ජලය තියෙනවා අයින් කරලා දාන්න පුළුවන්. වැඩිපුර ලවණ තියෙනවා අයින් කරලා දාන්න පුළුවන්. ඒකට මොකද කරන්නේ? ඇඟේ වැඩිපුර සහ ජලයේ ලවණ ඉවත් කරන ඖෂධ කාණ්ඩයක් මම කියලා දුන්නා. හයිපර්ටෙන්ෂන් පාඩේ මොකද කරන්න පුළුවන්? මොකද දුන්නේ? diuretic ඩයුරටික් එකක් දෙනවා. ඩයුරටික් දුන්නාම වැඩිපුර ලවණ සහ ජලය ඉවත් වෙලා යනවා. එතකොට රුධිරය විතරයි pure blood පම්ප් කරන්න තියෙන්නේ. හරි? රුධිරය විතරයි පම්ප් කරන්න තියෙන්නේ. එහෙනම් අපිට කාරණා තුනක් කරන්න පුළුවන්. මොකද කාරණා තුන? එකක් තමයි මොකද්ද? heart එකේ contractility සංකෝචන හැකියාව. contractility වැඩි කරන්න පුළුවන්. හරි? increase contractility. දෙක dilate blood vessel. dilate blood vessel.
තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි remove excess fluid and electrolyte. හරිද? remove excess fluid and electrolyte. හරි? එහෙනම් මතක තියාගන්න heart failure එකක් කියන්නේ මොකද්ද? අවහිර වීම නිසා. හරි? අවහිර වීම නිසා. හරි? due to the accumulation of fluid තරල එකතු වීම නිසා. හරි? Circulation, both systemic and pulmonary circulation become obstruct, congest. හරි? අවහිර වෙලා. ඒ නිසා heart එක failure වෙලා තියෙනවා. ඒකදී අපි කරන්න ඕනේ මොකද්ද? එක වැඩිපුර ලවණ සහ ජලය අයින් කරන එක. දෙක heart එකේ contractility එක වැඩි කිරීම. තුන හරි? තුන dilate the blood vessel. හරි? dilate the blood vessel. හරි? ඉතලා පොඩි නෝට් එකක් දාගන්න. congestive heart failure කියලා ලියලා වෙන ප්‍රශ්නයක් අපි ලියාගන්න. congestive heart failure. අට්ටක ලියාගමු. congestive heart failure. due to the accumulation of fluid in blood and reduction of contractility of myocardium both pulmonary and systemic සංස්ථානික circulation become obstruct නැත්නම් congested කියලා ගන්න. අවහිර වෙලා congested. හරි? ඊට පස්සේ දාගන්න මෙතනින් therapeutic goal. අපි ට්‍රීට්මන්ට් කරන්න ට්‍රීට්මන්ට් කිරීමේ අර මොකක්ද පළවෙනි යන්නේ? increase contractility. දෙක dilate blood vessel. තුන remove excess fluid and electrolyte. ලවණ වර්ග සහ ජලය ඉවත් කරන්න ඕනේ වැඩිපුර ඒවා. හරිනේ? ඊට පස්සේ දාගමු අතරම signs and symptoms. signs and symptoms රෝග ලක්ෂණ.
මොනවාද? එක pulmonary edema ඉදි වෙනව නේද? pulmonary edema කියන්නේ ඉදි වෙනවා. edema දෙක pulmonary edema ආවම මොකක්ද අපිට පෙනෙන ලක්ෂණ? හුස්ම ගන්න අමාරුයි. dyspnea. ඒ අපිට දාගන්න dyspnea. dyspnea. දෙක peripheral edema. නැත්නම් පර්යන්ත ඉදි වෙනවා. peripheral edema. අත්පා ඉදි වෙනවා. edema කියන්නේ ඉදි වෙනවා. හරි? treatment. ප්‍රතිකාර හරි නේද? දෙන්න බඩ ඉන්ටර් හරි විනාඩි 10ක් දෙන්න මම. හරි. ප්‍රතිකාර ඔන්න congestive heart failure නැත්නම් CHF CHF කියනවා සිලෝන් හොස්පිටල් ෆෝමියුලා එහෙමද? ලංකාවේ පොතක් තිබ්බා තාමත් තියෙනවා මම හිතන්නේ. ලංකාවේ හිටියා මොකද කියන්නේ තාමත් ඉන්නවා ලාල් ජයකොඩි කියලා ප්‍රොෆෙසර් කෙනෙක්. එයා හැදුවා ලංකාවේ හොස්පිටල් වල පාවිච්චි කරන ඖෂධ පිළිබඳ පොතක්. ඒ පොතේ තිබ්බා භාවිතා කරන්න මොකද මේකෙන් වෙන අපලු ආකාර වෙනවා කියලා ලංකාවේ හදපු පළවෙනි පොත. සිලෝන් හොස්පිටල් ෆෝමියුලා කියනවා. ඇත්තට මේක කාලයක් පාවිච්චි කරන දැන් නම් භාවිතේ ගොඩාක් අඩුයි. දැන් හදලා තියෙනවා ශ්‍රී ලංකා ස්ටුඩන්ට් ෆෝමියුලා කියන එකක් SLF නේද? ශ්‍රී ලංකා SLFS හරි ශ්‍රී ලංකා ස්ටුඩන්ට් ෆෝමියුලා. මේක තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. මේ පොත මම ඈතක දැක්කා මේ Facebook එකේ කවුරු හරි විකුණන්න දාලා තියෙනවා. පුළුවන් නම් ඔයාලා ඒක අරන් පාවිච්චි කරන්න. මේ මට අර පාවිච්චි මුකුද ඒකෙත් තිබ්බා. ඒ සමහර අය නම්බර් දාලා දෙන නම්බර් වැඩ කරන්නේ නැහැ. පුළුවන් නම් දන්න කෙනෙක් ඉන්නවනම් පන්ති ළමයිට මේ වලයි ලින්ක් එක පාවිච්චි කරලා දාන්න මේක ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මේ මම ගොඩක් දෙනෙක් ඒක ගන්න ඒ පොතේ තියෙනවා ස්ටුඩන්ට් කෙනෙක්ට ඉගෙන ගන්න ඕන දේවල්. ගාම්කියා කියන උත්තර ඉන්ඩිකේෂන් කන්ෆයිනින් සයිඩ් එකේ ඔක්කොම තියෙනවා ඒ පොතේ. ඒ පොත පාවිච්චි කරන්න ඔයාලගේ පරිහරණය උදෙසා. හරි ගන්න එක පුළුවන් නම් රුපියල් 1000ක් වගේ වෙයි ඒ පොත. හරියට මම ගාන දන්නේ ඒ පොත අලුත් පොත ඕනේ නේ. පරණ පොත් ගණන් අඩුයි. ගිය අවුරුද්දේ වගේ එකක් ගන්න කමන්නේ. හරි පොඩි පොඩි වෙනස්කම් තමයි වෙන්නේ. හරි right congestive heart failure වල treatment කරද්දී අපි පාවිච්චි කරනවා අර කියපු කතා තුන. මොකද්ද? එක පළවෙනි එක තමයි මොකද්ද? blood vessel dilate කරන්න. vaso dilator. vaso dilator. හරි මොනවාද vaso dilator පාවිච්චි කරනවා? දෙක diuretic මූත්‍රාකාරක වැඩිපුර ලවණතා ජලයෙන් කරන්නේ. තුන්වෙනි එක heart rate එක වැඩි කරන්න. positive ionotropic හරි ionotropic positive ionotropic හරි vasodilators එකට අපි පාවිච්චි කරනවා මොනවද? කාණ්ඩ දෙකක්. මොනවද? ACE inhibitors දෙන්න පුළුවන්. මම මේවා hypertension පාඩමේදී කතා කරා. දෙක ඊට පස්සේ අපි දෙන්න පුළුවන් isofovir ISMN, ISBN, BTN ඒ වගේ ඒවා. ඊට පස්සේ sodium nitroside, diazoxide මේවා අපි කතා කරන්නේ ඉස්සෙල්ලා වගේ. හරි
ඩයුරටික් වලට අපිට දෙන්න පුළුවන් මොනවාද? ලූට් ඩයුරටික් කියන්නේ සූසමයින් සුකෙමයින් හරි බියුමෙටනයින් HCG හයිඩ්‍රෝක්ලෝරෝථයෝනයින් ඒ වගේ ඖෂධ දෙන්න පුළුවන්. අයනෝට්‍රොපික් ඒජන්ට් හරි හරි අයනෝට්‍රොපික් ඒජන්ට් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තමයි cardiac glycoside glycoside එකක් කියන්නේ ඕනම plant chemical එකක් එක්ක සුගර් එකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක glycoside එකක්. හරි මොකද්ද ඕනම plant chemical එකක් එක්ක සුගර් එකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක chemical එකක්. ඒක අපේ heart එකට බලපෑමක් කරනවා cardiac glycoside කියලා. ඒවා ප්‍රධාන දෙකයි. හරි මොනවද ප්‍රධාන දෙක? ඒ තමයි digoxin සහ digoxin digoxin හරි ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි beta 2 agonist ඒ යටතේ තියෙනවා dopamine සහ dopamine හරි ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩේ ඒ තමයි phosphodiesterase inhibitor inhibitor ඒකට ඩ්‍රග්ස් දෙකක් තියෙනවා. ඒ තමයි මම මෙතන යන උඩින් ඔයාලට පේන්න පුළුවන් milrinone amrinone සහ amrinone right බලන්න මොනවාද congestive heart failure ට ට්‍රීට්මන්ට් කරන්න අපි ආකාර තුනක් ගත්තා. එකක් තමයි රුධිර වාහිනී ඉහිල් කරලා දෙනවා. දෙවෙනි එක තමයි ඒ රුධිරයේ තියෙන අනවශ්‍ය ජලය සහ ලවණ වර්ග අයින් කරනවා. තුන්වෙනි එක තමයි heart muscle වල සංකෝචන හැකියාව වැඩි කරනවා. ඒ වගේම අයනෝට්‍රොපික් ඒජන්ට් කියලා. හරි ඒ අර්ථයේ වාසදායක සත්‍යය අපි ACE inhibitors පාවිච්චි කරනවා. අපි ඒකට කිව්වා all the pills except a pill කියලා නේද? අපේම හැර ඉතිරි pills සියල්ල captopril, enorphil, lisinopril, ceftriaxone නේද? ඊට පස්සේ isoflavone, right? dinitrate, mononitrate නේද? trinitrate ඒවා. ඒවා තාම කියන්නේ නැහැ. sodium nitrophosphatide, diphosphide. හරිද? ඊට පස්සේ diuretic ගත්තා වැඩිපුර ලවණ සහ ජලය අයින් කරන ඒවා fusamide, bumetanide සහ HCG. හරිද? ඊට පස්සේ positive ionotropic agent cardiac glycoside, ART digoxin, digoxin, ඊට පස්සේ beta 2 agonist, ඊට පස්සේ ART dopamine, dopamine, තුන්වෙනි එක phosphodiesterase inhibitor, ART milrinone සහ amrinone. නේද? ඔන්න ඩ්‍රග් කාණ්ඩ ටික. දැන් නම් පිට බඩගිනි වෙනවා. හරි අමාරුයි. නේද? 12ක් වුණා. හරි. කමන්නේ. කීයක වුණත් කමන්නේ. ඔයාලා පොඩි වැඩක් තියෙනවා කරන්න. මේ වෙනකොට මම ඔයාලට කරා මොනවද? AC hypertension පාලනය කරා. හරි. diabetic hypertension පාලනය කරා. හරි. මේක තාම කරේ නෑ. මේකේ මේ sodium hydroxide diphosphide ගැන කරා. හරි. මේක කරුවා නෑ isoflavone ගැන.
මේක මම එන්ජොයි කරන පාඩමේදී කරනවා. හරි ඊළඟ පාඩමේ කරනවා. හරිද? මේ ටික මම කරලා තියෙන්නේ ගැටලුවක් නෑ. හරිද? ඊට පස්සේ මම මෙතනින් මේ කාර්ඩියක් ලයිකෝසයිට් අයිසෝටෝපික් ඒජන්ට් කිසිවක් කරලා ගෑ මේ වෙනකොට. හරිද? අන්න ඒ ටික මම ඔයාලට මේ පාඩමේ කරනවා. දැන් මේ ටික ගැන ඔයාලා මොනවද කරන්නේ ඊළඟ දවස් වෙනකොට හොඳට බලන් ඉන්න. පරණ නෝට්ස් තියෙනවා ඔයාලා ඒ ටික බලන් ඉන්න. හරිද? අයිසෝටෝපික් ඒජන්ට් හාර්ට් එක සම්බන්ධයෙන් වචන තුනක් තියෙනවා කියලා මම කිව්වා. මොනවද මේ වචන තුන? එකක් තමයි අයනෝටෝපික් හරි දෙක ක්‍රෝනෝටෝපික් අනිත් එක බ්‍රොමෝටෝපික් හරි හાર્ට් එකේ කන්ඩක්ෂන් හරි ඒකේ විද්‍යුත් ආවේග ගෙනියන්න පුළුවන් නම් ඒක බ්‍රොමෝටෝපික් කියනවා. ඒක වැඩි කරන ද්‍රව්‍යයක් නම් පොසිටිව් බ්‍රොමෝටෝපික් කියනවා. හරි ඒක අඩු කරන එකක් නම් නෙගටිව් බ්‍රොමෝටෝපික් කියනවා. ක්‍රෝනෝටෝපික් කියන්නේ හાર્ට් එකේ මොනවද? හાર્ට් එකේ රේට් එක වැඩි කරන එක නම. ඒක පොසිටිව් ක්‍රෝනෝටෝපික් ඒජන්ට් එකක්. හරි හાર્ට් එකේ රේට් එක අඩු කරනවා ඒක නෙගටිව් ක්‍රෝනෝටෝපික් ඒජන්ට් එකක්. අයනෝටෝපික් කියන්නේ හાર્ට් එකේ කන්ට්‍රැක්ටිවිටි සංකෝචන හැකියාව වැඩි කරන හැටි එකක් නම් ඒක පොසිටිව් අයනෝටෝපික් අඩු කරන එකක් නම් ඒක නෙගටිව් අයනෝටෝපික්. එතකොට මෙතනින් මේ අයනෝටෝපික් ඒජන්ට් තමයි මේ පොසිටිව් අයනෝටෝපික් ඒජන්ට් තමයි මේවා. හරි බලන්න නෙගටිව් ක්‍රෝනෝටෝපික් ඒජන්ට් එකක් කියන්නේ හાર્ට් රේට් එක අඩු කරන ඖෂධ කාණ්ඩයක් beta blocker. හරි heart rate එක වැඩි කරන ඖෂධ කාණ්ඩයක් positive chromatographic agent මොනවද salbutamol beta 2 agonist නේද ඒවා. හරි මේවා කියන්නේ කිව්වා. හරි bromotropic එක තාම පාවිච්චි කරන එක පාවිච්චි කරන එරිත්මියා පාඩමේදී මම මේක කියලා දෙන්න මේ වෙලාවට. හරි නිකන් මතක තියාගන්න මේ ඩ්‍රග් කාණ්ඩ තුන. හරි ඊළඟ දවසේ මම digoxin වල action එක කියලා දෙනවා. හරි side effect කියලා දෙනවා. contraindication කියලා දෙනවා. මතක තියාගන්න පාඩම් කරන්න එපා ඒවා. හරි හරිනේ. හරි එහෙනම් අද මම ඉතින් නවත්තන්න ඔයාලට මම ලබන සතිය ගැන කිව්වනේ ඒකෙදි වෙන දේ මම කියන්නම් ඒකෙදි මම මේ පාඩම් කරන්නේ නැහැ එහෙම වුණොත් එහෙම මම කරන්නේ ෆාමසිටික් වල කැල්කියුලේෂන් පාඩම් ටික කරනවා සිලබුරාගෙන මම ගමන යනවා විතරයි හරිද ඒ කියන්නේ තාම නෑ සිකුරාදා දිනම් මම කන්ෆර්ම් කරලා කියන්නම් හරිනේ right එහෙනම් ගොඩක් ඒවා ඉගෙන ගත්තානේ හරි මම මේ කොටස දාලා MCQ ටිකක් අද දාන්නම් ඔයාලා එඩිට් කරන්න ගෲප් එකට දාන්න හරි එඩිට් කරන්න ඕනේ ඉතින් තියෙනවා දැම්ම පේපර් එකක් මේ පේපර් එකේ මේක තමයි ප්‍රශ්න තියෙනවා ඒ ටික කරන්න හරි එහෙනම් ඔයාලා මොනවද ගැටලුවක් තියෙනවා නම් ගෲප් එකට දාන්න මම ඒක කරේ දෙන්න වීඩියෝ ටික අප්ලෝඩ් කරන්න මොහොතකට ඒක උදේ ගෝ අනිත් උදේ විදිහට අප්ලෝඩ් කරලා තියන්න ඕනේ හරි හරි එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු වෙලාවම ටික වගේ තියන්න එහෙනම් හරි